අපිට එක සම්බන්ධව අද දින අපිත් එක්ක සම්බන්ධ වුණ සියලු දෙනාටම සියලු දෙනාම ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ස්තුතියි. ස්තුතියි අක්කේ. ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය ඔබට මේ වෙනකොටත් WhatsApp හරහා ලබා දී තිබෙනවා. තවමත් ඔබට එය ලැබුණේ නැත්නම් අපි chat box එකේ WhatsApp link එක දානවා. ඒ හරහා WhatsApp group එකකට සම්බන්ධ වෙලා මේ ප්‍රශ්න පත්‍රය ගන්න. අද දවසේ ආර්ථික විද්‍යාව දේශනය සිදු කරන්නේ ලසන්ත අලුත්ගේ ගුරුතුමා. ලසන්ත සර් ඔබට අවස්ථාව අද දවසේ දේශනය ආරම්භ කරන්නට. මාව ඔව් සර්. එනවනේ හරි මේ වෙද්දී පේපර් එක මං හිතන්නේ හැමෝටම මම කලින්ම දුන්නා මං ඉල්ලලා තිබ්බා පේපර් එක චුට්ටක් කලින් කරලා එන්න කියලා අපිට MCQ 50ක් ළමයි සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ ඒ නිසා අපි MCQ 30ක් වගේ තමයි පේපර් එකට දාලා තියෙන්නේ ඉස්සලාම ගොඩක් ස්තුතියි රත්නපුර රොට්‍රැක් සමාජයට මේක මේ දවස්වල උසස් පෙළ ළමයි වෙනුවෙන් මේක සංවිධානය කිරීම ගැන මේ දවස්වල මේ වගේ ගොඩාක් දේවල් ලංකාවේ සිද්ධ වෙනවා ළමයි වෙනුවෙන්. ඒතර රත්නපුර රොට්‍රැක් සමාජයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩක් සංවිධානය කිරීම සහ ඒකට මාව සම්බන්ධ මේ කර ගැනීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තුතියි. ඉතින් උසස් පෙළ ළමයිට ලොකු අවස්ථාවක් ඔයාලට විෂයන් 4කටම අදාළව මේ වගේ සෙමිනර් සීරීස් එකක් ලැබුණා. ඒතර අද ඉකෝන් එකේ අපි පේපර් එකක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා දන්නවා 13 සිලබස් එකේ ළමයි MCQ විභාගෙට එනවා 25ක්. හරිද? MCQ 25 පටන් ගන්න. ඒතකොට 26 ඉඳන් 50 වෙනකම්. අද අපි මේ පන්තියෙන් උත්සාහ කරන්නේ ළමයි පළවෙනි MCQ එකේ ඉඳන් 25 වෙනකම් තියෙන MCQ ටික සාකච්ඡා කරන්න නෙමෙයි. හරිද? 26 ඉඳන් 50 වෙනකම් MCQ 25ක් තියෙනවා. මෙන්න මේ ටිකන්නේ 13 වසරේ. 13 වසරේ. ඕගොල්ලෝ ඉතින් පොඩි කාලේ ඉඳන් මේක ඉගෙන ගන්නවනේ හැමදාම. පාඩම් කරන්න පටන් ගන්නෙත් මෙතනින් පාඩම් කරන්න ඉවර කරන්නෙත් මෙතනින් හැමදාම. නේද? ඒ නිසා මේ 12 වසරෙන් ගොඩාක් MCQ හැමතැනම කවර් වෙලා ඇති ඉස්කෝලේ පේපර්ස් වලින් යන පන්තිවල එවෙන් නේ. එහෙම දැක්කත් ගොඩක් වෙලා ඕවා ඉල්ලුම නේ නිෂ්පාදන පිරිවැය ජාතික ගිණුම ඔය වගේ ඒවා හම්බෙලා ඇතිනේ වාට. ඒ නිසා අපි අද පොඩ්ඩක් මෙතනින් කවර් කරන්න උත්සාහ කරන්නේ අද අපි මෙතනින් කවර් කරන්න උත්සාහ කරන්නේ ළමයි 13 වසරට අදාළ MCQ 30. හරිද? විතර මේකෙන් පොඩ මියුට් වල දාන්න පුළුවන් නම් සමිත ලේසි කට්ටියට. මේ ළමයිගේ මයික්ස් ඔන් වෙලා. මට මෙහෙන් ඇක්සස් නැහැ. අර මියුට් වල දාන්න කට්ටිය. සමහර ළමයිගේ මයික්ස් ඔන් වෙලා. පොඩි ළමයි හරි. එතන ළමයි මේ පේපර් එකෙන් අපි කවර් කරන්න උත්සාහ කරන්නේ අර විභාගයේ අන්තිම MCQ 25 චුට්ටක් ටාගට් කරලා. හරි. ඔයගොල්ලෝ මේක බලලා උත්තර සපයලා ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට අපිට වැඩේ කරගෙන යන්න ලේසියි. හරි. ගන්නකො පළවෙනි හැම වෙලේම මේ සංකල්පය වලට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට ඔයාලට මේක මාතෘකාව ගැනත් යම් අදහසක් එන නිසා නිරුද්ධමනය යන්නේ අදහස් වන්නේ කුමක්ද? ගොඩක් ළමයි පටල ගන්න කොටසක් මේක නිරුද්ධමනය. ළමයි ඔයා දන්නවා උද්ධමනයක් කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමනේ. දැන් නිරුද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළ යාමද? ඔයගොල්ලෝ හැමෝම දන්නවා උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම. ඒත් නිරුද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල පහළ යාමද නැහැ. මොකද නිරුද්ධමනයක් කියලා කියන්නේ? ඔයාලට ඕන නම් පේපර් එක උතන ස්ක්‍රීන් එකේ තියෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට
17 2018 2019 2020 ඔය එක් වර්ෂවල අපි ගමු උද්දමන අනුපාත 2017 110යි 2018 108යි 106යි 104යි මෙන්න මේ වගේ සිද්ධියකට තමයි අපි කියන නිරුද්ධමනයක් කියලා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ නැහැ ළමයි භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙලා කියලා. මේකෙන් අදහස් වෙන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙලා නමුත් වැඩි වෙන වේගය ක්‍රමෙන් මක්වීමක්ද මෙතන වෙලා තියෙන්නේ. 10කින් වැඩි වෙලා 8කින් වැඩි වෙලා 6කින් වැඩි වෙලා 4කින් වැඩි වෙලා වැඩි වෙන වේගය මක් වෙලා වැඩි වෙන වේගය අඩු වෙලා වැඩි වෙන වේගය අඩු වීමෙන් අදහස් වෙන්නේ නැහැ භාණ්ඩ හා සේවාවල මිල අඩු වුණා කියලා. මිල වැඩි වෙලා නමුත් වැඩි වෙන වේගය අඩු වීමක් නේ වෙලා තියෙන්නේ. ඔන්න ඕක තමයි නිරුද්ධමනය කියලා කියන්නේ. අපි නම් දැන් උත්සාහ කරන්නේ ළමයි මෙන්න මේකට උත්තරේ පොඩ්ඩක් මෙතන බලා ගන්න. නිරුද්ධමනය අනු භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩ විහල යාමයි. වැරදීනේ. භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩ විහල යාමට කියන නම මොකද්ද? භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අඛණ්ඩ විහල යාමට කියන නම උද්දමනය. භාණ්ඩ හා සේවා කීපයක මිල මට්ටම ඉහළ යාම කොහොමත් අපි ගන්නෙ නෑ. භාණ්ඩ හා සේවා කීපයක මිල මට්ටම අපි කොහොමත් ගන්නෙ නෑ. පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යාමට නමක් කියන්නකෝ. පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යාමට නමක් කියන්නේ මේ අවදමනය. දැන් ඕගොල්ලෝ මේ සෙමින එකේ ප්‍රයෝජනය ගන්න නම් හරිද? ඔයාලඟ සමහර පේපර් එක print out එකක් තියෙනවා නම් වැඩේ ලේසි. print out එකක් නැත්නම් ප්‍රශ්න අංකේ දැම්මා. හරිද? යා අවදාල හැම එකක්ම ළමයි ලියා ගන්න. අදාළ හැම එකක්ම ලියා ගන්න. එහෙනම් මෙතන අපිට උත්තරේ ගන්න වෙන්නේ උත්තරේ අංක 5. භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යාමේ වේගය අඩු වීමට තමයි අපි කියන්නේ නිරුද්ධමනය කියලා. හරිද? උත්තරේ අංක 5. කොයි එක හරියයි? නිකන් දාන්න අපිට yes හරි මොකක් හරි එකක් දාන්න උත්තරේ හරිනම්. මොකද ගොඩක් දෙනා විභාගෙදි වරද්දනවා. very good. ගොඩක් දෙනා විභාගෙදි වරද්දන තැනක් තමයි ළමයි ඔය මාතෘකාව නිරුද්ධමනය කියන්නේ. හරිද? right. එන්න දෙවෙනි රටවල් කීපයක පසුගිය වර්ෂයේ උද්දමන අනුපාතයන් පහත පරිදි ඉදිරිපත් කර ඇත. මේ උත්තර දැක්කහම අපිට සංකල්ප කීපයක් ඔලුවට එනවා. ප්‍රසාරපණ, ජවන, අත්‍යුද්දමන. මම පොඩ්ඩක් මේකට පැහැදිලි කරලා ඉන්නම්. සාමාන්‍යයෙන් ළමයි ප්‍රසාරපණ උද්දමනයක් මම කිව්වේ මේක දන්නේ නැතිය ලියාගන්න. ප්‍රසාරපණ උද්දමනයක් කියන්නේ සාමාන්‍යයෙන් රටක වාර්ෂික උද්දමනය 5%කට වඩා අඩු මට්ටමක තියෙනවා නම් ප්‍රසාරපණයි. සාමාන්‍ය හොඳයිද මේ වගේ උද්දමනයක් රටකට? 5%ට වඩා අඩු උද්දමනයක් සාමාන්‍ය රටකට හොඳයිද? ඔව් වැඩි කරදරයක් නෑ මේකේ. මුදලේ යගේ හුඟක් ක්ෂය වෙන්නේ නෑ. භාණ්ඩ හා සේවාවල මිල ඉතා වේගෙන් ඉහළ යන්නේ නෑ. ඉහළ යන විදිය අපිට කලින්ම හිතා ගන්න පුළුවන් පොඩි ප්‍රමාණයකින් ඉහළ යනවා. ඉතින් මේක වරදක් නෑ ආර්ථිකයකට. ජවන උද්දමනය සමහර අය කියනවා ශීඝ්‍ර උද්දමනය කියලා. සාමාන්‍යයෙන් උද්දමනය ඉලක්කම් 2කට වඩා වැඩි ගාණක් නම් අපි කියනවා ජවන උද්දමනයක් කියලා. නේ ඉලක්කම් 2 අංකයක් නම්. හෝ ඊට වඩා වැඩි නේ. සාමාන්‍ය මේක හොඳයි ආර්ථිකයට. ජවන උද්දමනයක් ශීඝ්‍ර උද්දමනයක් නෑ. මෙන්න මේව නම් ආර්ථිකයට හොඳ නෑ ළමයි. අනිත් එක තමයි අත්‍යුද්දමන. අත්‍යුද්දමනය. අති උද්දමනය කියන එක සංදි කරලා අරන් තියෙන අත්‍යුද්දමනය. දැන් මේ දෙකම වාර්ෂික උද්දමනයක්. මේ දෙකම වාර්ෂික උද්දමන 5යි 10යි ළමයි. රටක මාසික උද්දමනය 150ක් හෝ ඊට වඩා වැඩි නම් ඒ කියන්නේ වාර්ෂික උද්දමනය 12න් වැඩි කළාම කීයට වඩා වැඩිද සාමාන්‍ය? 600ට වඩා වැඩි නම් අන්න එහෙම රටවල් වලට අපි කියනවා අත්‍යුද්දමනයක් තියෙන රටවල්. එහෙම රටවල් ලෝකේ තියෙනවද අනේ? මේ ලංකාවෙත් උද්දමන ඉස්සර 7-8 තිබ්බේ දැන් නම් පොඩ 10ට විතර ගිහිල්ලා තියෙන්නේ. ඔව්. ඔව් කට්ටිය දන්නා වෙනිසියුලාවේ එහෙම වෙලා තියෙනවා මෑත කාලේ. මේ 65000ක් විතර හිතා ගන්නත් බෑනේ. සිම්බාබ්වේ එහෙම වෙලා තියෙනවා. අත්‍යුද්දමන තත්ත්වයන්. නේ? ඒතර එහෙම වුණාම ළමයි ඒව ආර්ථිකයට කොහොමත් හොඳම නැහැ. දැන් මෙන්න මේ සංකල්ප තුන දන්නවනම් කොට මේකට උත්තරේ පොඩ්ඩක් ගන්න පුළුවන්. ඒතර ඒ රටේ තියෙන එහෙනම් අනිවාර්යෙන්ම 3යි කියන්නේ 5ට වඩා අඩු ප්‍රසාරපණ උද්දමනයක්. B රටේ තියෙන 10ට වඩා වැඩි ඉලක්කමක් ජවන උද්දමනයක්.
C8 600ක් විතර තියෙනවා කියන්නේ අත්‍යුද්ධමනයක්. එහෙනම් මොකද උත්තරේ? උත්තරාංක 1. උත්තරාංක 1. හරි ප්‍රශ්නක 1ට උත්තරේ 5, 2ට උත්තරේ 1. හරි. ඒ ප්‍රශ්න දෙක ළමයි මන් දෙන්නේ පොඩ උද්දමනයේ කොටස කවර් කරන්න ඔයාට. උද්දමනයේ කොටස කවර් කරගන්න. අපි ළඟට යමු මුදල් ඉල්ලුමට අදාළව මුදල් පාඩමට අදාළ කොටස් එකකට යමු. මුදල් පාඩමට අදාළව. මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන හේතු තුන තීරණය කරන ප්‍රධාන සාධක. ඔයා මට කියන්න මුදල් ඉල්ලුම බලපාන ප්‍රධාන හේතු තුන මොනවද ළමයි? මේව ලියාගන්න. මේව ලියාගන්න. මුදල් ඉල්ලුමට බලපාන ප්‍රධාන හේතු තුන මොනවද? අන්න හරි. ගනුදෙනු චේතනාව, ඊළඟට ආරක්ෂණ චේතනාව, very good. ආරක්ෂණ චේතනාව, ඊළඟට සමපේක්ෂණ චේතනාව. සමපේක්ෂණ චේතනාව, ගනුදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව, සමපේක්ෂණ චේතනාව. දැන් සාමාන්‍ය මිනිස්සු ගනුදෙනු කිරීමේ අරමුණේ මුදල් ඉල්ලුම කියන්නේ ළමයි මුදල් ළඟ තබා ගැනීමනේ. මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්ත. ඔයත් කැමතිනේ සල්ලි ළඟ තියාගෙන ඉන්න. මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්තට අපි කියන්නේ මුදල් ඉල්ලුම. මිනිස්සු මේ ගනුදෙනු කරන්නයි හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න ආරක්ෂණ චේතනාවෙනුයි මේ දෙකෙන්ම ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය තීරණය වෙන්නේ පුද්ගලයන්ගේ මොකක් මතද? very good. ආදායම මත. සාමාන්‍යයෙන් ආදායම වැඩි වෙද්දී ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය මොකද කරන්නේ? ආදායම වැඩි වෙද්දී ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය වැඩි කරනවා. කියන්නේ ආදායම සහ මුදල් ඉල්ලුම අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. ළමයි සමපේක්ෂණ චේතනාව කියන්නේ ළමයි සමපේක්ෂණ චේතනාව කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් මුදල් ළඟ තියාගන්න. ලාභ ලැබීමේ අරමුණින් ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය තීරණය වෙන්නේ ආදායම මත නෙමෙයි. very good. ඒක තීරණය වෙන්නේ පොලී අනුපාතය මත. හැබැයි වැඩේ තියෙන්නේ පොලී අනුපාතය වැඩි වුණොත් ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය අපි ටික ටික අඩු කරනවා. ඒ කියන්නේ පොලී අනුපාතයයි මුදල් ඉල්ලුමයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. මෙතන තියෙන අනුලෝම සම්බන්ධතාවය, මෙතන තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. දැන් ඕපි බලමු ඕකෙන් උත්තරයක් ගන්න. මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන හේතු තුන තීරණය කරන ප්‍රධාන සාධක නිවැරදිව දැක්වෙන පිළිතුර. ගනුදෙනු චේතනාව තීරණය වෙන්නේ මූර්ත ආදායමත් එක්ක. හැබැයි දෙවෙනි එක වැරදිනේ. දෙවෙනි එකේ තියෙන පොලිය කියලා. දෙවෙනි උත්තරෙත් කොහොමත් වැරදි. ගනුදෙනු චේතනාවට තියෙන පොලිය කියලා. තුන්වෙනි උත්තරේ මූර්ත ආදායම හරි. හැබැයි අන්තිම එක වැරදි. 4 මූර්ත ආදායම හරි. මූර්ත ආදායම හරි. අන්තිමට පොලි අනුපාත. හරිනේ. මේ දෙකම පොලි ආදායම මූර්ත ආදායම මේ දෙක පොලි අනුපාත. උත්තරයන්ක 4. කොයි එක හරියයි? සාමාන්‍ය විභාගේ මේවා ලේසි අර ටිකක් මේ ටිකක් දිග වැඩි වුණාම පොඩි වගුවක් වගේ දැක්කම සමහර ළමයි බය වෙනවා. very good. හොඳයි. මුදල් පාඩම මං හිතන ඕගොල්ලෝ හැමෝම කවර් කරගෙන ඇති කියලා. මේ වෙද්දි. තියරි සහ රිවිෂන් දෙකේම. හරි? right. 4. ශ්‍රී ලංකාවේ මුදල් සැපයීම තුළ විශාලතම සංරක්ෂකය. අපි බලමු මුදල් සැපයීම සමන්විත වෙන්නේ කොහොමද කියලා ලංකාවේ. අවශ්‍ය දේවල් ලියාගන්න. ප්‍රශ්න අංක දැම්ම ලියාගත්තා. එහෙනම් අපි MCQ කරද්දී ළමයි කොච්චර උනත් වැදගත්ම කාරණාව උත්තරේ හරි ගියාම හුරේ දාන එක නෙමෙයි. MCQ කරද්දී පොඩ්ඩක් ඔයාගේ උත්තරේ හරි නම් ඔයා වැරදි උත්තර හතර දිහා අනිවාර්යෙන් දෙයක් බලලා ඉගෙන ගන්න ඕනේ. MCQ කරද්දී ඒක තමයි ප්‍රැක්ටිස් එක. හරිද? උත්තරේ හරි ගියා මේක හුරේ දාලා අනිත් හතර අතාරින්න එපා. මේක අපි ප්‍රැක්ටිස් නේ කරන්නේ. ඒතර ප්‍රැක්ටිස් එකේදී ඇත්තටම ඔයා බලන්න ඕනේ මේ ඔයාගේ හරි උත්තරේ හරි ගියා නම් ඒක හරි. අර වැරදි උත්තර අතරට පොඩි අවධානයක් දෙන්න. අයියා වැරදුනේ කියන එක. ළමයි දැන් තනින් තන අහන නිසා මම මේක පොඩක් දාගෙන තියාගන්නම්. එකට උත්තරේ අපිට ආවේ කීයද? 5. දෙකට උත්තරේ ආවේ 1. තුනට උත්තරේ ආවේ 4. හරි?
ශ්‍රී ලංකාවේ මුදල් සැපයීම තුළ විශාලතම සංරක්ෂකය. ළමයි ලංකාවේ මුදල් සැපයීම කියන්නේ එන්නේ සමන්විත වෙන්නේ කොටස් දෙකකින් කියලා කිව්වොත් ඔයා කොහොමද ඒක කියන්නේ? ලංකාවේ මුදල් සැපයීම කියන්නේ මිනිස්සු ළඟ තියෙන මුදල් තොගය. ලංකාවේ මිනිස්සු ළඟ තියෙන මුදල් තොගයට අපි කියන්නේ මුදල් සැපයීම. මහජනයා සතු මුදල් තොගය. මේක සමන්විත වෙන එකක් තමයි CP. මොකද CP කියන්නේ? මහජනයා සතු ව්‍යවහාර මුදල්. මං අහන්නේ මුදල් සැපයීමේ පොදුවේ. ඒතර දෙවෙනි එක මොනවද? අන්න හරි DDP කියලා කියන්න එපා. DDP කියලා කියන්න එපා. M1 ද දන්නේ නැහැනේ. මං M1 කියලා කිව්වේ නැහැ. ආසන්න මුදල් කියලා කියන්නත් එපා. ආසන්න මුදල් කිව්වොත් DDP දාන්න බෑනේ. ඉල්ලුම් තැන්පතු කියන්නේ ආසන්න මුදලක් නෙමෙයි. අන්න හරි බැංකු තැන්පතු කියලා කියන්න පොදුවේ. බැංකු තැන්පතු. ඒතර බැංකු තැන්පතු කිව්වම මේක ඇතුලේ තියෙන බැංකු තැන්පතු වර්ග මොනවද? සංකේතවලින් ලියුවොත් මම හිතන ඔයා දන්නවා කියලා. ආයෙකක් තමයි DDP. DDP කියන්නේ ඉල්ලුම් තැන්පතු වාණිජ බැංකුවල තියෙන. TSDP. TSDP කියන්නේ වාණිජ බැංකුවල තියෙන කාලීන හා ඉතුරුම් තැන්පතු. NRFC. NRFC කියන්නේ නේවාසිකද අනේවාසිකද? non residence. non residence කියන්නේ අනේවාසික. ඊළඟට නේවාසිකයන්ගේ තැන්පතු residence deposit. මේ සේරම විදේශ තැන්පතුනේ. කොහොම තව යනවා. ඊළඟට කාලීන හා ඉතුරුම් තැන්පතු බලපත්‍රලාභී විශේෂිත බැංකුවල තියෙනවා LSB නේ. ඊළඟට කාලීන හා ඉතුරුම් තැන්පතු ලියාපදිංචි මූල්‍ය සමාගම් වල තියෙනවා RFC. ඔසේරම ගන්න පුළුවන් තැන්පතු විදියට. දැන් මේ තැන්පතුයි මෙයාවයි සංසන්දනය කරොත් මේ මුදල් සැපීම ඇතුලේ තියෙන විශාලතම ඉලක්කම මේ සෙට් එකේ මොකක් වෙන්නේ නැද්ද? ලංකාවේ. අන්න හරි. දන්න අය දන්නවා මේ තියෙන්නේ. TSDP කාලීන හා ඉතුරුම් තැන්පතු. කාලීන හා ඉතුරුම් තැන්පතු. කොහේ තියෙනවද මේ කාලීන හා ඉතුරුම් තැන්පතු? අපි කාලීන හා ඉතුරුම් තැන්පතු ගන්නේ කොහේ තියෙනවද? කාලීන හා ඉතුරුම් තැන්පතු කියන්නේ මෙතන මේ වාණිජ බැංකුවල තියෙනවා. වාණිජ බැංකුව වෙත ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු. ඇයි ළමයි මිනිස්සු මේ වගේ සල්ලි දාන්නේ මෙච්චර? ලංකාවේ මුදල් සැපීමේ වැඩිපුරම තියෙන කාලීන හා ඉතුරුම් තැන්පතු. වාණිජ බැංකුවල දාපු ඇයි? අන්න හරි පොඩි පොලියක් ගන්න පුළුවන්. ඉතිරි කිරීමේ තැන්පතුෙන් ස්ථාවර තැන්පතුෙන් පොලියක් ගන්න පුළුවන්. අනිත් එක ආරක්ෂාවක් තියෙනවනේ සාමාන්‍ය වාණිජ බැංකුවල සල්ලි දැම්මාම. කියන්නේ මේ විශේෂයෙන්ම ලියාපදිංචි මූල්‍ය සමාගම් වල සල්ලි දානවට වඩා වාණිජ බැංකුවක සල්ලි දාන එක ටිකක් හොඳයිද? ලියාපදිංචි මූල්‍ය සමාගමකට වඩා වාණිජ බැංකුවක සල්ලි දාන එක ටිකක් හොඳයිනේ. පැහැදිලිද? right. ඒ නිසා මෙතන අපි කාලීන ඉතුරු තැන්පත තමයි වැඩිම. එන උත්තරේ කීයද වෙන්නේ? මහජනයා සතු වාණිජ බැංකුව වෙත ඇති කාලීන ඉතුරු තැන්පතු උත්තරය අංක 3. ප්‍රශ්න 4 උත්තරය අංක 3. ප්‍රශ්න 5. දැන් පොඩ්ඩක් අතුස්සන්න බලන්න නැත්නම් මට yes කියලා දාන්න මේ වෙද්දි පළවෙනි හතරම හරිකෝ. පළවෙනි හතරම හරිය. හරි. හොඳයි. අපේ ප්‍රශ්න 5ට. අවශ්‍යව දාගන්නවා කියලා මම හිතනවා. right ප්‍රශ්න 5. කල්පිත ආර්ථිකයට අදාළව පහත් තොරතුරු සපයා ඇත. ඔයාලට තොරතුරු ටිකක් දීලා තියෙනවා. මම කෙලින්ම අහලා දෙන ප්‍රශ්නට යන්නම්. පටු මුදල් සැපයීම. දැන් සාමාන්‍යයෙන් පටු මුදල් සැපයීම ගණනය කරන්නේ ළමයි. සාමාන්‍යයෙන් පටු මුදල් සැපයීම ගණනය කරන්නේ M1 සමානයි CP දර DDP නේ. CP දර DDP නේ. ඔයාට මෙතන CP ඉන්නවද? CP ඉන්නවද?
ඔව් කීයද CP මහජනයා සතු ව්‍යවහාර මුදල් 500යි. ළමයි DDP ඉන්නවද? DDP ඉන්නවද? ඉල්ලුම් තැන්පතු නෑනේ. එහෙනම් මාර වැඩේ මෙතනින් ආවට හොයන්න වෙන්නේ නෑ. මං හිතනවා පුරුද්දට මෙතනින් හොයන්න try කරන්න ඇති. මෙතනින් හොයන්න වෙන්නේ නෑ ඔයාලට දැන්. අපි වෙන ක්‍රමයක් බලමු. මුදල් ගුණකයේ දීලා තියෙන්නේ නේ. පටු මුදල් ගුණකයේ දීලා තියෙන්නේ. මුදල් ගුණකය. මුදල් ගුණකය හොයන්නේ කොහොමද? මුදල් ගුණකයේ සමානයි මං සිංහලෙන් ලියන්නේ නෑ. ඔයා දන්නවනේ. මුදල් ගුණකයේ සමානයි very good. එම්බෙදීම h. දැන් පටු මුදල් ගුණකයේනේ m1 මුදල් සැපයීම. m1 බෙදීම h. දැන් මුදල් ගුණකය අපිට දීලා තියෙන්නේ. ඒතර මුදල් ගුණකය 3යි. ඔයාට h හොයාගත්තා නම් m1 කීයද කියලා බලන්න පුළුවන්. h හොයාගත්තා නම් m1 කීයද කියලා බලන්න පුළුවන්. හරි උත්තරේ දානාගේ හරියයි. උත්තරේ වෙනගේ හරි. ළමයි h හොයාගත්තා නම් හරි. මොකද්ද h කියන්නේ? ඔන්න බලන්න දන්නේ නැති අය. h කියන්නේ ළමයි අධි බල ඇති මුදල්. අධි බල ඇති මුදල්. high power money h. ඒක h අකුර දාන්න. high power money. අධි බල ඇති මුදල්. තමයි අධි බල ඇති මුදල් සමන්විත වෙන්නේ කාරණා කීපයකින්. එකක් තමයි මහජනයා සතු ව්‍යවහාර මුදල්. ඇත්ත කාසියා නෝට්ටු අධි බල ඇති මුදල් කියන්නේ සිංහලෙම කියනවා නම් මහ බැංකුව මුද්‍රණය කරලා ආර්ථිකයට මුදා හැරපු කාසියා නෝට්ටු ප්‍රමාණය. මහ බැංකුව මුද්‍රණය කරලා ආර්ථිකයට මුදා හැරපු කාසියා නෝට්ටු ප්‍රමාණය. එකක් මහජනයා ළඟ තියෙන අනිත් ටික ළඟ තියෙන. වාණිජ බැංකු සතු සංචිත. වාණිජ බැංකු සතු සංචිත. වාණිජ බැංකුව ළඟ තියෙන සංචිතය එයාට පුළුවන් හැබැයි ක්‍රම දෙකකට තියාගන්න. වාණිජ බැංකුව ළඟ තියෙන සංචිතය ක්‍රම දෙකකට තියාගන්න පුළුවන්. එයා ළඟ කොහොමද තියාගන්න පුළුවන්? අතැති මුදල් විදියට තියාගන්න පුළුවන්. ලාච්චුවේ දාලා ටිකක් තියාගන්න පුළුවන් නේ වාණිජ බැංකුවට. ඉතුරු ටික අතැති මුදල් විදියට තියාගන්න පුළුවන්. සංචිතයෙන් කොටසක් ඉතුරු ටික මහ බැංකුවේ දාන්න පුළුවන්. මහ බැංකුවේ දාන්න පුළුවන්. ඒතර මේ දෙක වෙන වෙනම දීලා තිබ්බොත් මෙයාට මේ දෙන්නව වෙනම එකතු කරලා ගන්න ඔයා. මේ ගානේ මං හිතන්නේ මේ දෙන්න තමයි ඉන්නේ. ඔන්න මහජනයා සතු ව්‍යවහාර මුදල් 500යි. වාණිජ බැංකුවේ තියෙන සංචිතය කීයද ළමයි? නෑ මේකේ සමස්ත ව්‍යවහාර මුදල් දීලා තියෙන නේද? අපිට එන අනිත් පැත්තට යන්න වෙන්නේ. මේ සූත්‍රය මෙහෙම ලියමු. මේ දෙකට මට කියන්න පුළුවන් එහෙනම් මොකද්ද? මහජනයා සතු තියෙන ව්‍යවහාර මුදල් ටිකයි වාණිජ බැංකු ළඟ තියෙන ව්‍යවහාර මුදල් ටිකයිනේ රටේ සමස්ත ව්‍යවහාර මුදල් කියන්නේ. රටේ සමස්ත ව්‍යවහාර මුදල්. ඒකට එනම් මේ මහ බැංකු තැන්පතුරු ගෙනලා එකතු කරලා නම් හරි. මහ බැංකු තැන්පතුරු ගෙනලා එකතු කරා නම් හරි. රටේ සමස්ත ව්‍යවහාර මුදල් කියන්නේ මේ දෙන්නම ළඟ තියෙන කාසියා නෝට්ටු ටික. ඒක අපිට තියෙනවා 800ක්. වාණිජ බැංකු මහ බැංකුවේ දාපු සල්ලි කීයක් තියෙනවද? 200ක්. එන ලංකාවේ අධිබලද මුදල් ටික කීයද? 1000යි. ඒක ගෙනල්ලා මෙතනට දාගත්තා නම් වාට ගන්න පුළුවන් M1 සමානයි කීයද? 3000යි. එතකොට ඇත්තටම ඊළඟ එක හොයන්න ඕනේ නැහැ මේ MCQ එකේ. එතන කෙලිම උත්තරේ කීයද එන? කෙලිම උත්තරේ එකනේ. හරිද? හැබැයි අපි පොඩ්ඩක් try කරමු ළමයි අර සංසරණ ප්‍රවේගය කියන එකත් ගණනය කරන්න. හතරත් පොඩ්ඩක් ගණනය කරන්න try කරමු. අන්න මේ 3000 මම කරනවා. අරක අවශ්‍යයි ලියා ගන්න. මේක විභාගේ ගොඩක් දෙනා පටල ගන්න තැන. ඉතින් තියාගන්න. ළමයි සංසරණ ප්‍රවේගය MV සමානයි PY. ඒ මොන ප්‍රමාණවාදී න්‍යාය කියලාද අපි කියන්නේ? MV සමානයි PY. මුදල් ප්‍රමාණවාදී න්‍යාය. MV සමානයි PY. මෙතන PY ගෙන් වැඩි කළාම එන්නේ නාමික දදේනිද මූර්ත දදේනිද? PY ගෙන් වැඩි කළාම එන්නේ නාමික දදේනි. නාමික දදේනි. වයිට ඔයා කියන මොන දදේනි කියලාද? වයිට කියන්නේ මොන දදේනිද? මූර්ත දදේනි. PY ගෙන් වැඩි කළාම එන්නේ
මූර්ත දදේනිගේ වටිනාකම නාමික දදේ. මේ ගානේ අපිට නාමික දදේනි දීලා තියෙනවානේ 12000යි කියලා. මුදල් සැපීම අපි හොයාගත්තනේ 3000යි කියලා. එහෙනම් ඉතින් v සමානයි කිය දෙන්නේ. බෙදලා ගත්තාම v සමානයි 4යි. ඒක ඕනේ නෑ අතර මේ MCQ එකේ. ඔයාලට 3000 ආව නම් කෙලින්ම ගන්න පුළුවන්. ඒක ටිකක් පොඩි වැඩ ප්‍රමාණයක් තිබ්බ MCQ එකක්. ඒවා හරියයි හොඳයි අතර. ටික විභාග මට්ටමේ ලේසිත් නැති අමාරුත් නැති. බෝඩ් එක පැහැදිලි නෑ කියලා කියන්නේ අනිත් අයත් එහෙමද? පැහැදිලි නේද? එහෙම. ගොඩක් අය කියනවා පේනවා කියලා. right. ඒ තමයි ප්‍රශ්නාංක 5ට උත්තරේ 1. 6. අපි යම් වාණිජ බැංකුවට. වාණිජ බැංකුවට. වාණිජ බැංකුවක් සතු තැන්පතු ප්‍රමාණය 500ක් වන අතර 400ක සංචිතයක් පවතී. මම මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන පොඩි ශේෂ පත්‍රයක් ඇඳලා දෙන්නම්. ගමු ශේෂ පත්‍රයක් වාණිජ බැංකුවක. මෙතන 13 සිලබස් එකම පොඩ්ඩක් එහෙම මේ කවර් වෙන්න තමයි මම ප්‍රශ්නෙක දාලා තියෙන්නේ. ශේෂ පත්‍රයේ මේ පැත්තේ තියෙන වගකීම් මේ පැත්තේ තියෙන තමයි වත්කම්. ඒතර මේ වාණිජ බැංකුවක් සතු ඉල්ලුම් තැන්පතු කියන්නේ ළමයි වත්කම්ද වකීම්ද? තීරි පන්ති වල කරලා ඇති තාම රිවිෂන් පන්ති වලට නම් ඇවිල්ලා නැතුව ඇති. වත්කම්ද වකීම්ද? වගකීම්නේ. ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු දීලා තියෙනවා 500ක්. බිලියන 400ක සංචිතයක් තියෙනවලු. සංචිතයක් කියන්නේ මොකද්ද? වත්කම්ද වකීම්ද සංචිතයක් කියන්නේ වත්කම. 400ක් ලුනේ. ෂුවර් එකටම එන ණය ටික කීයක් වෙන්නද? ෂුවර් එකටම ණය ටික කීයක් වෙන්නද? 100ක් වෙන්න තියෙනවා. ඔය දෙපැත්ත දැන් බැලන්ස් වෙනවා. හරිද? 500ට. දැන් මේක නෙමෙයිනේ අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ මොකද බලන්න. ඉන් රුපියල් 300ක් අධිසංචිත නම් ළමයි මේකෙන් 300ක් අධිසංචිතලු වැඩිපුරලු 300ක් වැඩි නම් අවශ්‍යතාවය කීයද? අවශ්‍යතාවය කීයද? 100යි. තමයි 400න් 300ක් අදී නම් ඕනේ 100යි. මේ 100ක් තියාගන්න කියන්නේ කීයකින්ද? මහා බැංකුව. මහා බැංකුව මේ 100ක් තියාගන්න කියලා කියන්නේ කීයකින්ද? 500කින්. මහජනයාගේ තැන්පතු 500යි. ඒකෙන් 100ක්වත් අඩුතරමේ ළඟ තියාගන්න කියලා නෝ කියන්නේ. එහෙනම් ඔයාගෙන් අහන්නේ සංචිත අනුපාතය කීයද කියලා. මට කියන්න සංචිත අනුපාතය බලන්න ඉරෙන් උඩ දාන්නේ කීයද? 500ද 100ද? 500න් 100ක් නම් 100ට කීයද? ඉරෙන් උඩ දාන්නේ මොකද්ද? ඔන්නෝක වරද්ද ගන්නවා කියන ගොඩක් අය විභාගෙදී. ළමයි 500න් 100ක් කීයද කියලානේ බලන්න ඕනේ. 100ට නම් වැඩි කළාම කීයද දෙන්නේ? 100ට 20යි. බය වෙන්න එපා මේක විභාගෙදී වරදින්නේ නැහැ. ඇයි මේකේ උඩ යට මාරුනොත් උත්තරයක් ටිකක් එන්නේ නැහැ වගේ නේද? උඩට මාරුනොත් වැඩි පොඩ අප්සෙට් වෙනවා නේද? 100ට 500ක් එන්න විදියක් නැහැ. ඒතකොට මේ ෂේප් එක කපලා අනිත් පැත්ත හදාගන්න. හරිද? 500න් 100ක් බලන්නේ. ඒතකොට උඩයට මාරු කරන්න එපා ගාන්ට් එක දාගන්න. ඒතකොට 500න් 100ක් කියන්නේ 120යි. උත්තරේ කීයද? 2. හරියට 2. 7. අපි යන් ශ්‍රී ලංකා මහා බැංකුවට එතන. 7. ශ්‍රී ලංකා මහා බැංකුවේ සාමාන්‍ය MCQ එකක් ආවොත් ටිකක් ළමයි අතර පොඩි මතයක් තියෙනවා මහා බැංකුවේ MCQ ටිකක් අමාරුයි කියලා. ළමයි අතර පොඩි මතයක්.
එන්න ප්‍රශ්නාංක 7 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 2000ක් වටිනා සුරකුම්පත් විවෘත වෙළඳපොළ තුල අලෙවි කළ බව සිතන්න. දැන් මේකයි. මේකේ කියනවා හැබැයි නොකියුවත් හයිඩ් උත්තරේ 2 මේක නොකියුවත් මහ බැංකුව විසින් රුපියල් 2000ක් වටිනා සුරකුම්පත් විවෘත වෙළඳපොලේ අලෙවි කළොත් වාණිජ බැංකුව විසින් මේවා මක් කරන්න ඕනද? වාණිජ බැංකුව විසින් මේවා මිලදී ගන්න ඕන. වාණිජ බැංකුව විසින් මිලදී ගන්න ඕන. දැන් තමන් ළඟ තියෙන මුදල් මම බෝඩ් එකේ මුත් ලියන්න අවශ්‍ය නැහැ මේකට. තමන් ළඟ තියෙන මුදල් දීලා අර මහා බැංකුවේ සුරකුම්පත් ටික ගත්තොත් අර වාණිජ බැංකුව ළඟ තියෙන සංචිතය මොකද වෙන්නේ? අර වාණිජ බැංකුව ළඟ තියෙන සංචිතය මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඕනවා ඉස්සල්ලාම. ඊට වඩා මෙතන දෙයක් ලියන්න අවශ්‍ය නැහැනේ. උනා ගන්න. මහා බැංකුව සුරකුම්පත් විකුණනවා. වාණිජ බැංකුව කරන්නේ තමන් ළඟ තියෙන අර අධිසංචිත ටික දීලා මහා බැංකුවේ මේක ගන්නවා. ඒතර එයාලගේ තියෙන සංචිතය අඩු වෙනවා. ඒ තමයි පළවෙනි කාරණා. සංචිතය අඩු වුණාම ළමයි මෙයාගේ ණය දීමේ හැකියාව මොකද වෙන්නේ? තමන් ළඟ වැඩි සංචිත නෑද? එතකොට ණය දීමේ හැකියාව අඩු වෙනවා. ණය දෙන එක අඩු වුණ ගමන් රටේ මුදල් සැපීම මොකද වෙන්නේ? ණය දෙන එක අඩු වුණ ගමන් රටේ මුදල් සැපීම අඩු වෙලා යනවා. උත්තරේ කීයද? සංචිතය අඩු වෙලා ණය අඩු වෙලා මුදල් සැපීම අඩු වෙනවා කියන උත්තරේ කීයද? 1 7ට උත්තරය අංක 1. right. ඒක හරියයි ඇති ගොඩක් අයගේ මං ඊළඟ එක තමයි හරිද අය අහන්නේ 8 වෙනි එක. මුදල් වෙළඳපොළ තුල අධිද්‍රවශීලතාවයක් පවතිනනම් ළමයි අධිද්‍රවශීලතාවයක් කියන්නේ මේ වෙලාවේ ටිකක් මුදල් සැපීම අපේක්ෂිත මට්ටමට වඩා වැඩිද අඩුයිද? මේ වෙලාවේ අධිද්‍රවශීලතාවයක් කියන්නේ වෙළඳපොලේ මුදල් සැපීම ටිකක් අපේක්ෂිත මට්ටමට වඩා වැඩි. මහා බැංකුව අපේක්ෂා කරන මට්ටමට වඩා ටිකක් මුදල් සැපීම වැඩි දැන්. ඒතර මේ වෙලාවේ මහා බැංකුවට මේක අඩු කරගන්නනේ ඕනේ. මුදල් සැපීම වැඩි දැන්. අඩු කරගන්නයි ඕනේ. සාමාන්‍යයෙන් මුදල් සැපීම අඩු කරගන්න ඕනේ නම් මහා බැංකුව කරන්න ඕනේ අර විවට වෙළඳපොළ සුරකුම්පත් මිලදී ගැනීමයි සිදුවීමයි සිදුවන විවට වෙළඳපොළ හරහා සුරකුම්පත් ටිකක් අලෙවි කරන එකද නැත්නම් සල්ලි දීලා තව ටිකක් මිලදී ගන්න එකද? මහා බැංකුව මොකද කරන්නේ? very good. මහා බැංකුව ඇවිල්ලා ඔන්න අහගන්න තේරුණ නැති අය මහා බැංකුව සුරකුම්පත් අලෙවි කරන්න ඕනේ. අලෙවි කරන්න ඕනේ. එතකොට මේ පැත්තේ ඉන්න සෙට් එක අර ප්‍රාථමික වෙලෙන්දෝ වාණිජ බැංකුව ඒගොල්ලෝ කරන්නේ තමන් ළඟ තියෙන සල්ලි මහා බැංකුවට දීලා සුරකුම්පත් ටික මිලදී ගන්න. එතකොට මේ පැත්තේ තියෙන අර අධිබල ඇති මුදල් ටික නැත්තම් අර මුදල් ටික මොකද වෙන්නේ මේ පැත්තේ තියෙන? අඩුවීමක් සිද්ධ වෙනවා. හරිද? එහෙනම් මහා බැංකුව සුරකුම්පත් අලෙවි කරන්න ඕනේ. ඒක දැන් මේ උත්තරයට වඩා අදාළ කරගන්න වෙනවා. එතකොට මේගොල්ලෝ ළඟ තියෙන අර අතිරික්ත මුදල් ටික ගිහිල්ලා එහා පැත්තේ තැන්පත් වෙනවනේ. අතිරික්ත මුදල් ටික ගිහිල්ලා මේ පැත්තේ තැන්පත් වෙනවනේ. ඒකට මහ බැංකුව පොලියක් දෙන්න ඕනේද මේගොල්ලන්ට හරිනම්? අනිවාර්යෙන්. ඒකට කියන්නේ මොන පොලි අනුපාතය කියලාද නිත්‍ය? මේ තියෙන අතිරික්ත මුදල් ටික මහ බැංකුවේ ගිහිල්ලා තැන්පත් වුණාම මහ බැංකුව මේගොල්ලන්ට දෙන්න බෑ පොලියක්. අන්න හරි. ඒකට තමයි කියන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. එහෙනම් මේ අධිද්‍රවශීලතාවයක් තියෙන වෙලාවක මහ බැංකුව කරන්න ඕනේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයේ යටතේ සුරකුම්පත් ටිකක් අලෙවි කරන්නයි ඕන. හරිද? උත්තරේ වෙන්නේ කීයද කියලා මට පොඩ්ඩක් කියන්න. එක වෙන්න බෑ. එතන තියෙන්නේ මිලදී ගත යුතුයි කියලා. අලෙවි කරන්නයි ඕන. දෙක වෙන්නත් බෑ. තුන්වෙනි එකේ කියනවා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය යටතේ සුරකුම්පත් අලෙවි කළ යුතුය. කෝ ඒක හරියයි.
ඒක තමයි බලන්න ඕනේ. හරියයි. very good. හොඳයි මේ හරියයි. මොකද මහා බැංකුවෙන් එන MCQ සාමාන්‍ය විභාගයක් ළමයි අතර ජනප්‍රිය අමාරුයි කියලා. එහෙම කරන්න එපා නිසා ෂේප් එකකට දාගන්න. අපි එතනින් ඉවර කරනවා මුදල් හා බැංකු ටික. මම හිතන්නේ මුදල් හා බැංකුවට අදාළව ටිකක් මොන හරි කාරණා ටිකක් කොයි ඉගෙන ගන්න නැති. අර මේව ලියා ගන්න ළමයි. MCQ එකක් කරද්දී සාමාන්‍ය හැමදාම මම කියන්නේ. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළව මොන හරි දෙයක් තිබ්බ ලියා ගන්න. ඒක තමයි වටින්නේ. හරිද? right. අපි යමු 9ට. නොමිල පරිභෝජන ගැටලු යනු. මම මේක දාලා තියෙන්නේ ළමයි රාජ්‍ය ආර්ථිකයේ පාඩමේ. නොමිල පරිභෝජන ගැටලු. පොඩ දන්න අය මට කියන්න නොමිල පරිභෝජන ගැටලුව අදාළ වෙන්නේ මොන භාණ්ඩවලටද? නොමිල පරිභෝජන ගැටලුව අදාළ වෙන්නේ මොන භාණ්ඩවලටද? very good. පොදු භාණ්ඩවලට. මොනවද පොදු භාණ්ඩ කියන්නේ? පොදු භාණ්ඩ පරිභෝජනය කරන අය මිලක් ගෙවනවද? පොදු භාණ්ඩ පරිභෝජනය කරන අය මිලක් ගෙවනවද? නෑ. මිලක් නොගෙවා තමයි පරිභෝජනය කරන්නේ. සල්ලි ගෙවන්නේ නැති නිසා කාගේවත් පරිභෝජනය සීමා කරන්න පුළුවන්ද? සල්ලි ගෙව්වේ නෑ. එහෙම කරන්න බෑ. කාගේවත් පරිභෝජනය සීමා කරන්න බෑ. සීමා කළ නොහැක. ඒකම තමයි ඔය මිලක් නොගෙවා පරිභෝජනය කරනවා කියලා කියන්නේ. දැන් ඔයා පරිභෝජනය කළා කියලා මට තියෙන අවස්ථාව නැති වෙනවද? පොදු භාණ්ඩ එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දෙන්න අතර පරිභෝජනයේ මොකක් නැද්ද මේ භාණ්ඩේ? අපි දෙන්න අතර භාණ්ඩය පරිභෝජනය කිරීමේ කිසිම තරංගයක් නැහැ ළමයි. තරංගයක් නැහැ. දැන් උදාහරණ මතක් කරගන්න. ඕන කෙනෙක්ට නොමිලේ පරිභෝජනය කරන්න පුළුවන් තරගයක් නැති භාණ්ඩ. ජාතික ආරක්ෂාව ඔයාටත් ලැබෙනවා මටත් ලැබෙනවා. සල්ලි ගෙවන්නේ. ඔර්ලෝසු කණු දැනුම පාරේ තියෙන අර වීදි පහන් ආලෝකය නේ ගම් වතුර වළක්වන ක්‍රමයක් සුනාමි අනතුරු ඇඟවීමේ සංඥාවක් ඔය තියෙන්නේ. ඕව අපිට ඕන තරම් ගන්න පුළුවන් සල්ලි ගෙවන්න විදිහක් නැහැ. සල්ලි ගෙවන්න ඕනේ නැහැ ඇත්තටම. දැන් ඇත්තටම සල්ලි ගෙවන්න ඕනේ නැත්නම් තාර්කික පාරිභෝගිකයෙක් මේකට මුදල් ගෙවා පරිභෝජනය කරයිද? සල්ලි ගෙවන්න නැතුවම පරිභෝජනය කරන්න පුළුවන් නම් ඔයත් එහෙමනේ. සල්ලි ගෙවන්න නැතුව භාණ්ඩයක් ගන්න පුළුවන් නම් ඔයා සල්ලි දීලා ගන්නෙ නෑනේ ඒක කවදාවත්. ඔන්න ඕකට තමයි අපි කියන නොමිල පරිභෝජන ගැටලුව කියලා. මුදලක් නොගෙවාම පරිභෝජනය කරන්න පුළුවන් නිසා තාර්කික පාරිභෝගිකයෙක් මුදල් නොගෙවා තමයි මේක පරිභෝජනය කරන්නේ. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශය මේ භාණ්ඩය හදනවද? බෑ මිලක් අය කරන්න බෑ පාරිභෝගික. ඒ නිසා මේක හදන්නේ නැහැ. එහෙනම් බලමු උත්තරේ. නොමිල පරිභෝජන ගැටලුව යනු ඇතැම් අවස්ථාවල විතරක් නෙමෙයි එක ගන්න බෑ. මේක රජය විසින් නොමිලේ දෙන භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒනොට ඒක නෙමෙයි පොදු භාණ්ඩ කියන එකේ අදහස. මිලක් නොගෙවා සාමූහිකව පරිභෝජනය කළ හැකි බැවින් තාර්කික පාරිභෝගිකයෙක් මිලක් ගෙවන්නේ නැහැනේ. ඔන්න ඕකට තමයි අපි කියන නොමිල පරිභෝජන ගැටලුව කියලා. උත්තරය අංක 3. ඒවා හරියන්න ඕනේ. හරි? right. ඒ පොදු භාණ්ඩ ගැන අපි මේ පැහැදිලි කිරීම කරේ. තව භාණ්ඩ වර්ග කීපයක් අපිට අහු වෙනවා යා. භාණ්ඩ 4ම අහු වෙලා තියෙන උතන. භාණ්ඩ වර්ග 4ම දාලා තියෙනවා. පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පොදු දේපල සම්පත්, පෞද්ගලික භාණ්ඩ. මම ඔක පොඩි සාරාංශය කරන්න මෙන්න මෙහෙම. පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පොදු දේපල, පෞද්ගලික භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩ. right? පරිභෝජනයේ තරගය. පරිභෝජනයේ තරගය. අනිත් එක පරිභෝජනයේ සීමා කළ හැකි බව. පොදු භාණ්ඩවල පරිභෝජනයේ තරගයක් නැහැ කියලා ඔයා මට කිව්වා. පරිභෝජනයේ සීමා කරන්න බෑ කියලා කිව්වා. අර්ධ පොදු භාණ්ඩ උදාහරණයක් තමයි පිහිනුම් තටාක, කෞතුකාගාර, පුස්තකාල. තරගයක් තියෙනවද?
තරගයක් තියනවාද? නැහැ. හැබැයි කොතනට එනකම් විතරයිද? තරගයක් නැහැ. උපරිම ධාරිතා මට්ටමට එනකම්. උපරිම ධාරිතා මට්ටම තෙක් තමයි තරගයක් නැහැ කියන්නේ. එතනින් පස්සේ තරගයක් තියෙනවා. ඒක සල්ලි ගෙවලා යන්න ඕනේ වෙළඳපොළ ආර්ථිකයක. ඔව් සීමා කරන්න පුළුවන් ඒක. පොදු දේපල සම්පත් ස්වභාවික වනාන්තර වගේ ඒවා පරිභෝජනය කරදී තරගයක් තියෙනවද? ඔව් කැලේට ගිහලා ගස් කපද්දි තරගයක් එහෙම තියෙනවා. හැබැයි කාගේවත් පරිභෝජනයේ සීමා කරන්න පුළුවන්ද? සල්ලි ගෙව්වේ නැහැ කියලා යන්න නොදී ඉන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ස්වභාවික වනාන්තර. පෞද්ගලික භාණ්ඩ කඩේට ගිහලා සල්ලි දීලා ගන්න භාණ්ඩ වල පරිභෝජනයේ තරගයක් තියෙනවද? ඔව්. සීමා කරන්න පුළුවන්ද සල්ලි ගෙව්වේ නැහැ කියලා? ඔව්. දැන් අපි මෙතනින් මොනවද බලන්නයි යන්නේ? මෝටර් රථ. මේ හතරේ මොකක්ද එහෙනම්? මෝටර් රථ. තරගයක් තියෙන සීමා කළ හැකි භාණ්ඩයක් නේ පෞද්ගලික භාණ්ඩයක්. දැනුම ඔයාට ඕන තරම් දැනුම ගන්න පුළුවන්. ඔව් කාගෙන්වත් බාධාවක් නැහැ. ඔයා ගත්ත කියලා මට තියෙන අවස්ථාවක් නැති වෙන්නේ නැහැ. එක පොදු භාණ්ඩ. කරදිය මසොන්. මූදේ ඉන්න මාළු. ඔව් ඔයාටත් යන්න පුළුවන් අපිටත් යන්න පුළුවන් කාගේවත් පරිභෝජනේ සීමා කරන්න බෑ. හැබැයි ගිහිලා පරිභෝජනය කරද්දී පොඩි තරගයක් තියෙනවානේ පොදු දේපල සම්පත්. පීනුම් තටාකය පොදු අර්ධ පොදු භාණ්ඩයක්. එහෙනම් උත්තරේ කීයද වෙන්නේ? උත්තරේ කීයද? උත්තරය අංක 5. උත්තරය අංක 5. උත්තරය අංක 5. හරි. 10ක් අපි කරා. කො බලන්න 10න් 10ම හරියයි මේ වෙද්දි. ගෙදරදි කරලා නෑ 10 නේ. very good. හොඳයි. right. 11. ආර්ථික ස්ථායීකරණය සඳහා ආර්ථික ස්ථායීකරණය සඳහා රජයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතැම් විට ස්වයංක්‍රීයවක දායක වන බව ආර්ථික විද්‍යාඥයන් පවසයි. මේ පැහැදිලි කරන නිවැරදි ප්‍රකාශය. හරි. මේක උත්තර ටික තියෙන ඔය සංකෝචනාත්මක ප්‍රසාරණාත්මක කතන්දරයක් නිසා මම වඩ පොඩ මෙහෙම එකක් අරන් පෙන්නන්නම්. මේ පැත්තට කාලය දාලා මේ පැත්තට මූර්ත නිෂ්පාදනය දාලා මෙන්න මෙහෙම අදින රූප සටහනට අපි කියන්නේ මොකද ළමයි? ව්‍යාපාර. මේ මොකද මේ? ව්‍යාපාර චක්‍රය. ව්‍යාපාර චක්‍ර. සැබෑ නිමවුම. කෙටි කාලීන හැසිරීම. ତර මේකේ මේ දිගු කාලීන උපනතිය මේ මොන නිමවුමද මේ? දිගු කාලීන උපනතිය. අවසානයේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න අඩු වැඩි වෙලා හරි ඒ තමයි විභව නිමවුම. මේ වගේ අවස්ථාවකට අපි නමක් කියනවනේ මුදුනත කියලානේ කියන්නේ. මෙතනට මුදුනත ඉඳන් පතුලට මෙහෙම එනවට මොකද්ද අපි කියන්නේ? පසු බැසීමක් කියලා කියන්නේ. මේ මුඩට යනවට අපි මොකද්ද කියන්නේ? මෙහෙම යනවට අපි කියන්නේ ප්‍රසාරණයක් කියලා කියන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් පසු බැසීමේ අවධියකදී මිනිසුන්ගේ ආදායම් මොකද වෙන්නේ නම්? මිනිසුන්ගේ ආදායම් අඩු වෙනවා. ඒතර හරිනම් මිනිසුන්ගේ භාණ්ඩවලට කරන ඉල්ලුම මොකද වෙන්න ඕන? හරිනම් භාණ්ඩවල ඉල්ලුම ටිකක් අඩු වෙන්න ඕනේනේ. හැබැයි සාමාන්‍ය මිනිසුන්ගේ ආදායම කිසියම් සීමාවකට පස්සේ අඩු වුණොත් ආණ්ඩුව ඒ මිනිස්සු වෙනුවෙන් මොනව ගෙවන්න වෙනවද ආණ්ඩුවට? හිතාමතා නෙමෙයි ගෙවන්න වෙනවා ආණ්ඩුවට. මොනවද? සංක්‍රාම වගේ ඒවා ගෙවන්න වෙනවා. සංක්‍රාම වගේ ඒවා ගෙවන්න වෙනවා. ඒතර මේ ඉල්ලුම හිතන තරම් අඩු වෙයිද? ඉල්ලුම හිතන තරම්ම අඩු වෙන්නේ නැහැ. දැන් මෙන්න මේකට තමයි ළමයි අපි කියන්නේ ස්වයංක්‍රීය දායක වීම. ඒ කියන්නේ කිසියම් අන්න හරි දේව 5000 කියමුද? කියන්නේ ආදායම අඩු වුණාට පස්සේ ආණ්ඩුවට සංක්‍රාම
දෙන්න එපා අර නිශ්චිත ආදායමට වඩා ආදායම අඩු වුණ ගමන්. ස්වයංක්‍රීයව දෙන්න වෙනවා ආණ්ඩුව. ඉතින් භාණ්ඩවල ඉල්ලුම එච්චර අඩු වෙන්නේ නැහැ. ඒකයි ස්වයංක්‍රීයයි කියන්නේ. මේ ප්‍රසාරණාත්මක අවධියකදී මිනිසුන්ගේ ආදායම් මොකද වෙන්නේ ළමයි? ආදායම් වැඩි වෙනවනේ. ආදායම් වැඩි වුණාම භාණ්ඩවල ඉල්ලුම මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙලා රටේ උද්දමනයක් එහෙම එන්න පුළුවන් නේ. හැබැයි ආදායම වැඩි වුණ ගමන් මිනිස්සු අර ආණ්ඩුවට ගෙවන්න ඕන බදු ටික මොකද වෙන්නේ? එක තැනකට පස්සේ ආදායම වැඩි වුණොත් වැඩියෙන් ගෙවන්න වෙනවා. එතකොට ඉල්ලුම මෙච්චරම වැඩි වෙයිද? නෑ නේ. ඔච්චරම වැඩි වෙන්නේ. මේ දෙකම ආණ්ඩුව හිතාමතාද කළේ ඒක ඔටෝ වෙච්ච දෙයක්. මේනේ ඔටෝමැටිකලි වුණ දෙයක් නේ. ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා කියන්නේ ඒක. දැන් මේ දෙකෙන් එකක් මොකක් හරි උත්තරයක දීලා ඇති. අපි බලමු. ප්‍රසාරණාත්මක අවධියකදී පුද්ගල ආදායම වැඩි වුවද අප්‍රසාරණාත්මක අවධියකදී පුද්ගල ආදායම වැඩි වුවද ගෙවන බදු ප්‍රමාණය ඉහළ යාමෙන් සමහර ඉල්ලුමේ වර්ධනය පාලනය වේ. පළවෙනි එකම හරිද ඒ කියන්නේ? ඒක තමයි උත්තරේ නේ. පළවෙනි තමයි උත්තරේ නේ. ඒතර අනිත් ඒවායි නම් ඒකට අපි එකක් බලමු නම් තව එකක්. ඒක තමයි උත්තරේ. 11ට එක උත්තරේ. එකොළහට එක උත්තරේ. තව එකක් බලමු. ප්‍රසාරණාත්මක අවධියකදී ඔන්න පුද්ගල ආදායම වැඩි වුවද සංක්‍රාම ලැබීම් වැඩි වෙනවද? නෑනේ. සංක්‍රාම ලැබීම් වැඩි වෙන්නේ නෑ. ප්‍රසාරණාත්මක අවධියකදී පුද්ගල ආදායම අඩු වුවද ප්‍රසාරණාත්මක අවධියේ පුද්ගල ආදායම අඩු වෙන්නේ නෑනේ. පසුබැසීමේ අවධියකදී විරැකියාව පහළ යනවද විරැකියාව ඉහළ යනවද? පසුබැසීමක් නම් රටේ විරැකියාව ඉහළ යන්න ඕනේ. 4 වෙන්නත් බෑ. පසුබැසීමේ අවධියකදී සංක්‍රාම ගෙවීම අඩු වී හරිද? නෑනේ සංක්‍රාම වැඩි වෙන්න ඕන දැක නේද? උත්තර ඉතුරු 4ම වැරදි. හරි. අපි එහෙම තමයි ගත්තේ උත්තරාංක 1 11ට. ඉතින් ඊළඟ 12 වෙනි බදු මූල ධර්ම ගැන තියෙන. අපට ගොඩාක් කාරණා ඉගෙන ගන්න පුළුවන් අද. නිකන් පාඩමක් කරනවට වඩා එහෙම මෙහෙන් ගොඩක් දේවල් අහු වෙනවනේ. මතක් කරගන්න සේරම. right. බදු සම්බන්ධව කිසියම් පුද්ගලයෙක් සිදු කළ ප්‍රකාශන කීපයක් පහත දැක්වේ. පනවනු බදු වර්ග නිතර වෙනස් කරන්න එපා කියලා කියන්නේ මොන බදු මූල ධර්මයෙන්? බදු මූල ධර්ම. නිශ්චිත බව නිතර වෙනස් කරන්න එපානේ කියලා කියන්නේ නිශ්චිත භවෙන්. නිතර වෙනස් කරන්න එපා. නිශ්චිත බව. බදු මූල ධර්ම කියන්නේ මොන බදු ක්‍රමයක තියෙන්න ඕන ලක්ෂණද? මොන බදු ක්‍රමයක තියෙන්න ඕන ගුණාංගද? හොඳ, යහපත්. නේ? ඕගොල්ලෝ ළඟ තියෙන්න ඕන මූල ධර්ම තියෙන. හොඳ ළමයෙක් ළඟ තියෙන්න ඕන ගුණාංග. ඒ වගේ හොඳ බදු ක්‍රමයක තියෙන්න ඕන ගුණාංග වලට අපි කියන බදු මූල ධර්ම. හරිද? 2. කාලානුරූපීව බදු ක්‍රමය වෙනස් විය යුතුය. හැබැයි මේක නිතර වෙනස් නොකලාට අවශ්‍ය තැන වෙනස් කරන්න කියලා කියන නාමය මොකද? නම්‍යශීලී බව. නම්‍යශීලී බව. අවශ්‍ය මොහොතේ වෙනස් කරන්න. අවශ්‍ය නම් වෙනස් කරන්න. හරිද? ගෙවීමේ හැකියාව මත බදු අය කරන්න බැරි මිනිස්සුන්ගෙන් බදු අය කරන්න එපන්න. සාධාරණ වෙන්න ඕනේ. සාධාරණ බව. ගෙවීමේ හැකියාව මත අය කරන්න. ගෙවීමේ හැකියාව මත සාධාරණ බව. ඊළඟට අවම පිරිවැයක් දරා වියදම අඩු වෙන්න ඕනේ බදු. පිරිමැසුම් බව. පිරිමැසුම් බව. වියදම අඩු වෙන්න ඕනේ. වියදම අඩු වෙන්න ඕනේ. ගෙවන්නාටත් එකතු කරගන්නාටත් පිරිවැය අඩු වෙන්න ඕනේ. කීයද උත්තරේ? නිශ්චිත බව නමශීලී බව 2. උත්තරය අංක 2. right. ඊළඟ මෑත කාලයේ ශ්‍රී ලංකා රජයේ ආදායම ඉහළම ප්‍රතිශතයක් වාර්තා කළ බදු වර්ග 3. සාමාන්‍යයෙන් මෑත කාලය කියන්නේ
පහුගිය අවුරුදු කීපයයි කියලා අපි ගමුකෝ. සාමාන්‍යයෙන් වැඩිම බදු වාර්තා වෙන්නේ මොන බදු වලින්ද ළමයි? හරි මම ඔයාලට මෙතන දෙන්නම් 2020. ඔයගලගේ විභාගේ අහන්නේ 20 දත්තද 19 දත්තද? මේ පාර පේපර් එකේ අහන්නේ මොන දත්තද? 20 වද 19 වද? දෙකම බලාගෙන යන්න. දෙකම බලාගෙන යන්න. හරිද? කටියට කන්ෆියුස් වෙලා නින් 19යි 20. සාමාන්‍යයෙන් එන්න ඕනේ 19. සාමාන්‍යයෙන් ඉන්නේ 19. අර විභාගේ කල් ගියානේ ළමයි. කියන්නේ 19 දත්ත දාන්න හේතුව මේකයි. විභාගේ තියෙන්නේ අගෝස්තුනේ. සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක එළියට එන්නේ අප්‍රේල්නේ. ඒතර 2021 අගෝස්තු විභාගේ ලියන ළමයෙක්ට 2020 සෙන්ට්‍රල් බැංක් එක එන්නේ විභාගෙට මාස 3ක් කියලා. ඒතර ඒක බලන්න බෑනේ. ඒ නිසා තමයි 21 විභාගේ ලියන ළමයෙක්ට 20 සෙන්ට්‍රල් බැංක් එකෙන් අහන්නේ නැත්තේ. එතකොට මේ වෙන ලොජික් එකක් නෑ එතන. ඊට අවුරුද්දකට කලින් අප්‍රේල් මාසෙනේ 19 රිපෝට් එකේ මේකයි 19 එක අහන්නේ. ඒක කල් තියෙනවා. දැන් වැඩේ විභාගේ අගෝස්තු නෙමෙයි සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්. දැන් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක ආවේ අප්‍රේල්නේ. මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාස 6 මාරක් ගිහිල්ලා මොකද මේ නොවැම්බරුත් 15 විභාගෙ තියෙන්නේ. ඉතින් පොඩි සාධාරණ සැකයක් තියෙනවා 20 ඒවා අහයි කියලා විභාගෙ. අර එපා කියන්න බැරිද එහෙවොත් එහෙම නීතියක් නැහැ නේ අවුරුදු දෙකකට කලින් ඒවා දාන්න කියලා විභාගෙට. ඒවට 19 20 දෙකම බලාගෙන යන්න වෙනවා. හරි. ඒ නිසා මම ඔයාලට පෙතර පොඩ 20යි 19යි දත්තරික චුට්ටක් වෙන වෙනම දෙන්නම්. අවශ්‍යයි පොඩ්ඩක් ලියලා තියාගන්න. තියෙන අය ඕනේ නේ. බදු ආදායම ගත්තොත් ළමයි 2020 අවුරුදු මේ සේරම තොරතුරු දදේනිට සාපේක්ෂව මේ සේරම තොරතුරු දදේනි ප්‍රතිශතයක් විදියට 2020 8.1යි 11.6යි 2019 හරිද ඔය බදු ආදායම හැදිලා තියෙන විදිය බැලුවොත් එහෙම ආදායම් බදු 2020 අවුරුද්දේ 1.8යි 2019 අවුරුද්දේ 2.8යි වැට් බදු ගත්තොත් එහෙම 1.6යි 2020 මේකේ 3යි හරිද ඊළඟට නිෂ්පාදන බදු ගත්තොත් 2020 2.2යි 2019 2.7යි ඊළඟට ආනයන බදු ගත්තොත් ආනයන බදු 0.8යි 0.7 අනිකුත් බදු ගත්තොත් 1.9යි 2.4 හරි දැන් සාමාන්‍යයෙන් 2020 අවුරුද්ද ගත්තොත් එහෙම ටිකක් වැඩිපුරම බදු ආදායම් ඇවිල්ලා තියෙන්නේ මොකද කියලා එකක් ගන්න පුළුවන් නිෂ්පාදන බද්දක් වැට් බද්ද ආදායම් බද්ද හරිද අනිකුත් බදු කියන එක අයින් කරන්න හරිද 19 ගතත් එච්චරම නෙමෙයි ඒක 19 ගතත් එච්චරම ඒක මම මෑත කාලේ කියලා දැන් මෑත කාලේ කියලා දැන් හැම අවුරුද්දකම පහුගිය කාලේ ওই විදිහටම තමයි ඒ නිසා අපිට උත්තරේ ගන්න වෙන්නේ කීයද ආදායම් බදු වැට් බදු නිෂ්පාදන බදු උත්තරයක් 14 භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යන අවස්ථාවක මර්ධනය කිරීමට නම් ළමයි මේක මකන්නද අවශ්‍ය ලියාගත්තද හරි මේ භාණ්ඩ සේවාවල මිල මට්ටම අඛණ්ඩව ඉහළ යන අවස්ථාවක සාමාන්‍යයෙන් රටක මුදල් සැපයුම වැඩි කරන්න ඕනේ අඩු කරන්න ඕනේ මට ඒක කියන්නකෝ භාණ්ඩ සේවාවල මිල මට්ටම අඛණ්ඩව ඉහළ යන වෙලාවක රටේ චුට්ටක් ඉල්ලුම අඩු කරගත්තා නම් හරි දැන් මම මේ වාගේ මට්ටමට කියන්නේ සමහර ඉල්ලුම අඩු කරගත්තා නම් හරි සමහර ඉල්ලුම අඩු කරගන්න නම් රටේ පොඩ්ඩක් මුදල් සැපීම අඩු කළා නම් හරි
මේ මුදා සැපීම අඩු කරනවා කියන්නේ සංකෝචනාත්මක ප්‍රතිපත්තිද මේ වෙලාවේ ගේන්න ඕනේ ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තිද ගේන්න ඕනේ. මිල අඩු කරගන්න නම් මුදා සැපීම අඩු කරගන්න ඕනේ සංකෝචනාත්මක ප්‍රතිපත්ති ගේන්න ඕනේ. මුදා සැපීමට බලපාන ප්‍රධාන ප්‍රතිපත්ති වර්ග දෙකක් තියෙනවා මොනවාද? එකක් මහ බැංකුව මෙහෙවනවා. ඒ මොන ප්‍රතිපත්තිය? මහ බැංකුව මෙහෙවන එකක් තියෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය. තව එකක් තියෙනවා ළමයි ආණ්ඩුව මෙහෙවන ප්‍රතිපත්තියක්. ඒ මොකද්ද? ෆිස්කල් ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මේ දෙකම ඉතින් සංකෝචනය වෙන්න ඕනේ. මේ දෙකම සංකෝචනය වෙන්න ඕනේ. ලංකාවේ හැබැයි මාර සිද්ධියක් වෙනවා. මොකද වෙන්නේ? මහ බැංකුව මේකෙන් සංකෝචනාත්මක ප්‍රතිපත්තියක් ගෙනල්ලා රටේ මුදල් සැපීම අඩු කරගත්තට මෙයා මොකද කරන්නේ මේ පැත්තේ නම් එයා අම්බානයකට අයවැය හිඟයක් හදාගෙන හිනට ණය ගන්නවා. එතකොට මේක අඩු වෙනවද? එතකොට ඉතින් මේක අඩු කරගන්න වෙන්නේ. මේ දෙකම කොහොම හරි අඩු කරගන්න ඕනේ සංකෝචනාත්මක කරගන්න. එතකොට තමයි අපිට මුදල් සැපීම අඩු කරලා රටේ සමහර ඉල්ලුම අඩු කරගන්න පුළුවන්. එහෙනම් මොකද අපිට එතනින් ගන්න තියෙන උත්තරේ? උත්තරේ කීයද ගන්න වෙන්නේ? සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් සමග සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. දෙකම සංකෝචනය කරගන්නයි ඕනේ මේ වෙලාවේ. රටේ මුදල් සැපීම අඩු කරගන්න. උත්තරේ කීයද? 1. 14ට 1. 15. 15. බාහිරතාවලටයි අපි එන්නේ. ඔතනින්. බාහිරතාව. තමයි මේ ප්‍රස්තාරයේ දැක්කහම ඔයාට එකපාරට හිතාගන්න පුළුවන්ද මේක මොකද්ද නිෂ්පාදනයේද පරිභෝජනයේද කියලා. සැපියුම් වක්‍ර දෙකක්නේ දීලා තියෙන්නේ. සැපියුම් වක්‍ර දෙකක් කියන්නේ මේක අනිවාර්යෙන් නිෂ්පාදනයේද පරිභෝජනයේද? අනිවාර්යෙන් නිෂ්පාදනය. බෝඩ් එක මකන්න කලින් චුට්ටක් තියන්නලු. වෙලා මදි නම් පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා නම් වැඩේ ලේසියිනේ. මං කලින් මකනවා වගේ දරුණා ටික ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඔන්නෝම ප්‍රසාරයක්නේ දැන් ඔයාලඟ තියෙන්නේ. හරි? ඔන්න දැන් අහගන්න සිද්ධිය. MCP කියන්නේ පෞද්ගලික පිරිවැයද සමාජ පිරිවැයද? MCP කියන්නේ PP private පෞද්ගලික පිරිවැය. S කියන්නේ සමාජ පිරිවැය. දැන් මේක නිෂ්පාදනයට අදාළ එකක්. ඔයා මට කියන්න මේක නිෂ්පාදනයේ ධන බාහිරතාවද ඍණ බාහිරතාවද කොහොමද අඳුනගන්නේ? ළමයි ඔන්න අහගන්න. පෞද්ගලික පිරිවැය ගැන හිතුවොත් ඔයා මෙන්න මේ වක්‍රේ තමයි ඉන්න ඕනේ. ඔයා සමාජ පිරිවැය ගැන හිතුවොත් ඔයාගේ නිෂ්පාදනය ටිකක් අඩු කරන්නයි ඕනේ. සමාජ පිරිවැය ගැන හිතලා නිෂ්පාදනය ටිකක් අඩු කරන්නේ ධන බාහිරතා තියෙන වෙලාවකද ඍණ බාහිරතා තියෙන වෙලාවකද? very good. ඒක අඳුරගන්න පුළුවන් නම් මරු. ඍණ බාහිරතා තියෙන වෙලාවක තමයි ඔක අඩු කරලා දාන්න ඕනේ. ඍණ බාහිරතා තියෙන වෙලාව. එහෙනම් A ගන්න පුළුවන්ද නිවැරදි ප්‍රකාශයකට? ඔව්. B වෙන්න බෑනේ නම් කොහොමද? B අපි අයින් කරලා දාමු. දැන් මේ වෙලාවේ අපි ඇත්තටම නිෂ්පාදනය කරන්නේ මේ S ගැන හිතලාද P ගැන හිතලාද? අපි නිෂ්පාදනය කරන්නේ P ගැන හිතලානේ. එහෙනම් වෙළඳපොලේ මේ වෙලාවේ සත්‍ය නිෂ්පාදනය Q1ද Q0ද? මේ වෙලාවේ වෙළඳපොලේ සත්‍ය නිෂ්පාදනය Q1ද Q0ද? Q0. හැබැයි ඉන්න ඕනේ මෙතන. ඒ කියන්නේ මේ වෙලාවේ අධි නිෂ්පාදනයද කරන්නේ උණ නිෂ්පාදනය? වැඩි ඕනවට වඩා අධි නිෂ්පාදනයක් කරා. අධි නිෂ්පාදනයක් ඍණ බාහිරතා මේ වගේ භාණ්ඩ මත ආණ්ඩුව මොකද කරන්න ඕනේ? බදු ගහන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද? B හැර ඉතුරු 3 දෙනාම එනවනේ. 4. කෝ එක හරියයි. මෙව්ව හරි කියන්නේ ඉතින් ආයේ නියමයි. 4. නියමයි කියන්නේ ආයේ කෙලින්ම විභාගෙ එන්නේ මේව තමයි. කෙලින්ම විභාගෙ එන්නේ මේව තමයි. very good. සමහරගේ වැරදි මං හිතන්නේ අඩුයි උත්තරේ. ඒවා දාගන්න. හරි. 16. අවගුණ භාණ්ඩ හා සුබසාධන භාණ්ඩ අතර පවතින වෙනස.
අවසාන ප්‍රශ්නේ බාහිරතාවල. ළමයි මෙතන උත්තරේ නා ලේසි. ඒනොට පොඩ්ඩක් මේ දෙන්න ගැන දැනගන්න එපා ඔය. අවගුණ භාණ්ඩයි සුබසාධන භාණ්ඩයි. මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක ගන්න පුළුවන්. අපි අපේ රොට්‍රැක් සමාජයෙන් තමයි පොඩ්ඩක් අහලා බලන්න. හරි? බලමු. පහත ප්‍රසාර සටහන 16 වෙළඳපොළ ආර්ථිකයක අවගුණ භාණ්ඩ හා සුබසාධන භාණ්ඩ. ළමයි අවගුණ භාණ්ඩ වල පෞද්ගලිකව එයා ලබන ප්‍රතිලාභයද වැඩි සමාජයට තියෙන ප්‍රතිලාභයද වැඩි? අවගුණ භාණ්ඩ මේ ලෝකේ රහක් නැති භාණ්ඩ බාහිර මිනිසුන්ට. එනේ මේවා ඍණ බාහිරතානේ තියෙන්නේ. ඍණ බාහිරතා කියන්නේ පෞද්ගලිකව යා ප්‍රතිලාභයක් ලැබුණට සමාජයට කිසිම ප්‍රතිලාභයක් සමාජයට ප්‍රතිලාභය අඩුයි මේ භාණ්ඩවල. සුබ සාධන භාණ්ඩ ධන බාහිරතා තියෙන. බාහිර මිනිසුන්ට හරි හොඳයි යන්නේ මේ භාණ්ඩය. ඒ කියන්නේ මේවැ සමාජ ප්‍රතිලාභද විශාල පෞද්ගලික ප්‍රතිලාභද විශාල? මෙව්වැ සමාජ ප්‍රතිලාභ විශාල. සාමාන්‍ය මිනිස්සු හැබැයි භාණ්ඩ පරිභෝජනය කරන්නේ පෞද්ගලික ප්‍රතිලාභ ගැන හිතලාද සමාජ ප්‍රතිලාභ ගැන හිතලාද? සාමාන්‍ය මිනිස්සු පරිභෝජනය කරන්නේ පෞද්ගලික ප්‍රතිලාභ ගැන හිතලා. ඒ නිසා මේ වගේ භාණ්ඩවලට වෙළඳපොලේ තියෙන වැඩි ඉල්ලුමක්ද අඩු ඉල්ලුමක්ද? අවගුණ භාණ්ඩවල වැඩි ඉල්ලුමක් තියෙන්නේ නේ. වැඩි ඉල්ලුමක් තියෙන. ඒතර මේවා ඉල්ලුමක් නේ ඕනවට වඩා දකුණු පැත්තෙන් තියෙන. ඒ කියන්නේ මේ වගේ භාණ්ඩවල මිල මොකද? මේ වගේ භාණ්ඩවල වැඩි ඉල්ලුමක් තියෙන වෙළඳපොලේ. මිල වැඩි. ඒ ඉල්ලුමක් නේ දකුණෙන් තියෙන්නේ. මිල වැඩි නිසා මේ භාණ්ඩවල සැපයීමත් මොකද? නිෂ්පාදනයත් මොකද? ඕනවට වඩා වැඩි ළමයි. කියන අධිනිෂ්පාදනයක් නේ. අධිනිෂ්පාදනයක් නේ. අනේ සුබ සාධන භාණ්ඩවලට වෙළඳපොලේ තියෙන වැඩි ඉල්ලුමක්ද අඩු ඉල්ලුමක්ද? අඩු ඉල්ලුමක්. ඇයි නේ? ඉච්ඡර ප්‍රතිලාභයක් නැහෙනි තමාට. ඉතින් මේ වගේ භාණ්ඩවල ඉල්ලුම වක්‍රය ටිකක් වම් පැත්තෙන් තියෙන. ඒ කියන්නේ මේ වගේ භාණ්ඩවල මිල ටිකක් අඩුයි. මිල අඩු නිසා මේවැ නිෂ්පාදනයත් ටිකක් අඩුයි. ඌන නිෂ්පාදනයක් කියලා කියන්නේ. දැන් එහෙනම් උත්තරේ වගත්ත කීයද? අවගුණ භාණ්ඩවල පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ කියන එක වැඩිනේ. වැරදීනේ. එක වෙන්න බෑ. සුබ සාධන භාණ්ඩවල සමාජ ප්‍රතිලාභ වලට වඩා පෞද්ගලික ප්‍රතිලාභ වැඩි කියන එක වැරදීනේ. සුබ සාධන භාණ්ඩ මගින් ධන බාහිරතා බිහිවුවද අවගුණ භාණ්ඩ මගින් බාහිරතා බිහි නොවේ කියන එක වැරදීනේ. බිහි වෙනවනේ ඍණ. හතරත් එහෙමයි. එහෙනම් උත්තරේ කීයද? 5. අවගුණ භාණ්ඩ අධිනිෂ්පාදනයක්, සුබ සාධන භාණ්ඩ ඌන නිෂ්පාදනය. 16ක් කරා උතනට එනකන් මුදල් හා බැංකු වලිනුයි බාහිරතා වලිනුයි. හරිද? මේ රාජ්‍ය ආර්ථිකේ එනවා. ත්‍රිපාණ. සාමාන්‍යයෙන් ඔය 16 අඩුම 14ක් 15ක් 16ක් හරියයි මට දාන්න බලන්න මොකක් හරි. ඔය 16න් 14ක් 15ක් 16ක් හරි. සේරම හරියට ඉන්නවා. very good. හොඳයි. 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 කොදාන්න බලන්න 11 12 13 වගේ හරියයි. 11 12 13 වගේ හරියයි. ඔයාලට බලා ගන්න ඕනේ ආ. හරි. හොඳයි. right. අවසාන MCQ ඔයගොල්ලෝ දන්නව නේද? අවසාන MCQ 25 හැදෙන ස්ට්‍රක්චර් එක දන්නවද? පාඩම් ටික දන්නවද? මෙහෙමයි හැදෙන්නේ. මේ පාඩමෙන් මෙච්චරයි, මේ පාඩමෙන් මෙච්චරයි කියලා දන්නව නේද? මුදල් හා බැංකු වලින් MCQ මෙච්චරයි, රාජ්‍ය ආර්ථිකයෙන් මෙච්චරයි, අන්තර්ජාතික වෙළඳාමෙන් මෙච්චරයි, වර්ධනය හා සංවර්ධනයෙන් මෙච්චරයි. ඒක දන්නවද? දන්නේ නැති ඒවා ළඟ නෙමෙයි.
අවසාන MCQ 25 එන්නේ 13 වසරේ. අවසාන MCQ 25. හරිද? අවසාන MCQ 25 හැදෙන්නේ මෙහෙමයි ළමයි. මුදල් හා බැංකු පාඩමෙන් විභාගයට එනවා MCQ 5ක්. يعني 26 ඉඳන් 30 වෙනකන් එන්නේ මුදල් හා බැංකු වලින්. මුදල් වලින් එකක්, උද්දමනයෙන් එකක්, වාණිජ බැංකුවෙන් එකක්, මහ බැංකුවෙන් එකක්, තව එකක් ඔය මොකක් හරි අතරින් එකකින්. ඒ ගොඩක් වෙලාවට වාණිජ බැංකුව වලින්ම වෙයි. ඊළඟට රාජ්‍ය ආර්ථිකය බාහිරතා එක්ක ඒකෙන් එනවා MCQ 5ක් 31 ඉඳන් 36 වෙනකම්. ඔගෙන් 5ක් එනවා. අන්තර්ජාතික වෙළඳාම. ඒතර අන්තර්ජාතික වෙළඳාම කියලා මම ලිව්වට මේක ඇතුලේ තව පාඩම් තියෙනවා. ගෙවුම් ශේෂ ලේඛනේ, විනිමය අනුපාත ඒවා තියෙනවා. ඒතර මේකෙන් එනවා MCQ 7ක්. ඒක තමයි මාර වැදගත්. 7ක් එනවා. කියන්නේ කෙලින්ම එන්නේ 36 ඉඳන් 43 වෙනකම් ඔය එන්නේ. 36 ඉඳන් 43 වෙනකම්. අවසාන පාඩම තියෙන්නේ වර්ධනය හා සංවර්ධනය. විභාගේ 9 වෙනි ප්‍රශ්නය. මේක ඇතුලේ තව තියෙනවා දරිද්‍රතාවය ඒවා තියෙනවා. ජනගහන ඒවා තියෙනවා. ඒ වෙන්න එනවා MCQ 8ක්. ඔය තියෙන. අවසාන 25. අවසාන 25. right? ඒතර මේ 25න් අපි දැන් මෙන්න මේ 10 පොඩ්ඩක් කවර් කරගන්න තමයි දැන් ওই ටිකක් කළේ. මම ඉතුරු 14 දාලා තියෙන්නේ පොඩ්ඩක් මේ 15 කවර් කරගන්න. හරිද? right. ඔය දැනගෙන ඉන්න 12 වසරේත් ඔහොමම තමයි එන්නේ. 12 වසරත් හැදෙන විදිය දන්නව ඇති කියලා මං හිතනවා. 12 වසරේත් ඔය වගේ දන්නවනේ කට්ටියනේ. මම මේ 13 ටික තමයි ලියලා පෙන්නන්නේ. හරි මකනෝ අවශ්‍ය ස්ක්‍රීන්ෂොට් එක ගන්න. හරි right. එන්න 17 පොඩි ගාණක් තියෙනවා. 12ක් කියන්නලු. 12 වසරක් දන්නේ නැති ලියාගන්න. 12 වසර. ආර්ථික විද්‍යාව හැඳින්වීම. ඒතර මේක ඇතුලේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කිව්වහම නීහෑමා ආර්ථික පද්ධති අර නිෂ්පාදන සම්පත් සේරම තියෙනවා 4ක් වෙනවා. පළවෙනි 4. හරිද? ඊළඟට ඉල්ලුම හා සැපියුම කියලා මම මේ ලියන්නේ සමතුලිතයට එනකන් නම්‍යතාවය සමතුලිතය ඒකෙන් එනවා MCQ 7ක්. ඊට රාජ්‍ය මැදිහත් වීම මම මේ රාජ්‍ය මැදිහත් වීම කියලා ලියන්නේ බදු සහනාධාර මිල පාලනය ඒ වගේම ඒකෙන් 3ක්. ඒතර මෙතන 14ක් ඇවිල්ලා තියෙන්නේ. නිෂ්පාදන පිරිවැය මම මේ නිෂ්පාදන පිරිවැය කියලා ලියන්නේ වෙළඳපළ ව්‍යුහ සාධක වෙළඳපළ එව්වත් එක්කම MCQ 4ක්. ජාතික ගිණුම් කියලා මම මේ ලියන නිමෝම් ප්‍රවේශ ආදායම් ප්‍රවේශ වියදම් ප්‍රවේශ ඒවත් එක්කම 4ක්. සාර්වාර්ථිකය සමතුලිතය සාර්වාර්ථික සමතුලිතයෙන් විභාගයේ MCQ 3ක් එන මේ තියෙන 25 12 වසර 25. හරි right. මේව දැනගෙන යන්න විභාගයට තෝ ලේසි. අපේ පන්තියේ ගොඩක් අය දන්නව නේද? අපේ පන්තියේ ළමයි ඉන්නව නේද? ඒක දන්නව? එන්න 17 ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එක් ශ්‍රමිකයෙකුගෙන් නිපද විය හැකි රූපවාහිනී සහ පරිගණක ප්‍රමාණය පහත දැක්වේ. ළමයි මට කියන්න මේ ගානේ දීලා තියෙන යෙදෝම් ප්‍රමාණයද නිමෝම් ප්‍රමාණයද කියලා. මේ ගානේ දීලා තියෙන්නේ යෙදෝම් ප්‍රමාණයද නිමෝම් ප්‍රමාණයද? මේ ගානේ දීලා තියෙන්නේ නිමෝම් ප්‍රමාණය. හරිද? හරි මොකද අහන්නේ බලන්න. ඉස්සලා මට කියන්න එහෙනම් කාටද වැඩිපුරම රූපවාහිනී හදන්න පුළුවන් ලංකාවටද ඉන්දියාවටද? නිමෝම් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉන්දියාවට මොකද ඉන්දියාවට රූපවාහිනී හදන්න පුළුවන් 6ක්. ඒතරා নিরপেক্ষ වාසිය බැලුවොත් රූපවාහිනී වැඩිපුර හදන්න පුළුවන් ඉන්දියාවට. පරිගණක කාටද හදන්න පුළුවන්?
පරිගණක ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. අපි බලමු එතනින් උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. උත්තරයක් එක. රූපවාහිනී නිපදවීමේ නිරපේක්ෂ වාසිය ලංකාවට හිමි වේ වැරදි. පරිගණක නිපදවීමේ නිරපේක්ෂ වාසිය ඉන්දියාවට වැරදි. භාණ්ඩ දෙකම නිපදවීමේ වැරදිනේ මේ ගානට බෙදිලා යනවා. හතර ගන්න බෑ. රූපවාහිනී නිපදවීමේ නිරපේක්ෂ අවාසිය ලංකාවට පවතී. රූපවාහිනී නිපදවීමේ වාසිය තියෙන ඉන්දියාවට ඒකේ අවාසියනේ අපිට තියෙන. උත්තරයන්ක 5. උත්තරයන්ක 5. හරි. ඒක මම දාලා තියෙන නිරපේක්ෂ වාසියෙන් ඈ. එන්න සාපේක්ෂ වාසියෙන් ගානක් බලමු. සාපේක්ෂ වාසියෙන් ගානක් බලමු. කැනඩාවටත් ඇමරිකාවටත් සහල් සහ තිරිඟු ඒකකයක් නිපදවීමට අවශ්‍ය ශ්‍රම පැය 5ක් දැක්වේ. මට කියන්න ළමයි යෙදවුම්ද දීලා තියෙන්නේ නිමවුම්ද දීලා තියෙන්නේ. නැත්නම් ඵලදායිතාවේද පිරිවැය. යෙදවුම් දීලා තියෙන්නේ. හරිද? එතනත් නිරපේක්ෂ වාසිය ගන්නනේ නේද? right. මට කියන්න කවුද සහල් අඩුම යෙදවුමකින් හදන්නේ? කැනඩාවද ඇමරිකාවද? අඩුම යෙදවුමකින් සහල් හදන්නේ ඇමරිකාවට. දෙකයිනේ යන්නේ. හරිද? එහෙනම් සහල් නිරපේක්ෂ වාසිය තියෙන ඇමරිකාවට. ඔය লীලා තියාගන්න. මෙතන වරදින්නේ නැහැ මේ. ඔයා හොයාගත්තානේ ටික ගාලා සහල් ඇමරිකාවට තමයි නිරපේක්ෂ වාසිය තියෙන්නේ. ළමයි තිරිඟු කවුද අඩුම පිරිවැයකින් හදන්නේ? තිරිඟු කවුද අඩුම? කැනඩාවනේ. තිරිඟු කැනඩාව. දැන් බලන්න උත්තරේ. සහල් නිපදවීමේ නිරපේක්ෂ වාසිය කැනඩාවට. සහල් නෑනේ. සහල් නිපදවීමේ නිරපේක්ෂ අවාසිය ඇමරිකාවට. නෑනේ ඇමරිකාවට තමයි වාසිය තියෙන්නේ. තිරිඟු නිපදවීමේ නිරපේක්ෂ වාසිය කැනඩාවට. තුන නෙමෙයි උත්තරේ. තිරිඟු නිපදවීමේ නිරපේක්ෂ වාසිය කැනඩාවට පවතී. උත්තරයක 3. උත්තරයක 3. 18ට 3. 17ට කීයද ආවේ? 17ට ආවේ කීයද? 5ද? 19. ඔන්න දිනම් සාපේක්ෂ වාසියෙන් ගන්න. ලංකාවටත් කොරියාවටත් ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි යකඩ හා සිමෙන්ති පහත දැක්වේ. මට ඉස්සලාම කියන්නේ යෙදවුම්ද නිමවුම්ද දීලා තියෙන්නේ. නිපදවිය හැකි යකඩ හා සිමෙන්ති පහත දැක්වේ. යෙදවුම්ද නිමවුම්ද දීලා තියෙන්නේ. නිමවුම්. very good. සාපේක්ෂ වාසි සහිත භාණ්ඩයේ සඳහා විශේෂීකරණය වන්නේ නම් ලංකාවට නිපදවිය හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය. දැන් මේක ටිකක් ලොකු වැඩක්. හරිද? ඉස්සල්ලාම ඔයා හොයාගන්න ඕනේ ලංකාවට සාපේක්ෂ වාසිය තියෙන්නේ මොන භාණ්ඩයටද කියලා. නේද? ඒකට භාණ්ඩ දෙකේම ආවශ්‍යක පිරිවැය හොයන්න ඕනේ. දෙක භාණ්ඩයක ආවශ්‍යක පිරිවැය හුවා නම් ඇද්ද? එක භාණ්ඩයක ආවශ්‍යක පිරිවැය හුවා නම් ඇති. MCQ එක ගන්නනේ. මොකද අනිවාර්යයෙන්ම අනෙක් භාණ්ඩය ආවශ්‍යක පිරිවැය අනිත් රටට තමයි යන්නේ. අපි දන්නේ නැනේ කාටද මේක තියෙන්නේ කියලා. අපි ගමු ලංකාව මේ යකඩ ගමු ඉස්සල්ලාම. මේ ගාන වරදින්නේ නැහැ දරුවනේ කවදාවත් ඔයා ලියලා හදනවා නම් මෙහෙම ලියලා හදන්න. MCQ උනත් කමන්නේ. යකඩ නිපදවීමේ ආවස්තික පිරිවැය. හරිද? යකඩ නිපදවීමේ ආවස්තික පිරිවැය. ලංකාව ඉන්නවා කොරියාව ඉන්නවා. දැන් පොඩ්ඩක් කියන්න ගානේ දීලා තියෙන්නේ නිමවුම් ප්‍රමාණයක් නිසා ඔයා ආවස්තික පිරිවැය හොයන්නේ සාමාන්‍ය සූත්‍රයටද අනිත් පැත්තටද? ආවස්තික පිරිවැය සූත්‍රය සාමාන්‍ය විදිහට. ඉරෙන් උඩ දාන්නේ කැපකල නිෂ්පාදනයේද වැඩෙන නිෂ්පාදනයේද? ඉරෙන් උඩ දාන්නේ කැපකල නිෂ්පාදනයේ බෙදීම වැඩෙන නිෂ්පාදනය. right. සාපේක්ෂ වාසියද භාණ්ඩය තොරන්න යන්නේ. මට කියන්න ලංකාවට යකඩ කීයක් හදන්න පුළුවන්ද? ලංකාවට යකඩ කීයක් හදන්න පුළුවන්ද?
3ක් හදන්න පුළුවන්. හැබැයි සිමෙන්ති කීයක් කැප කරන්න ඕනේද? ලංකාව සිමෙන්ති අන්න වැරදුවා 10 නෙමෙයි. ඒ කොරියාව ලංකාව සිමෙන්ති 5ක් කැප කරන්න ඕනේ. කැප කළ නිෂ්පාදනයේ බෙදීම වැඩෙන නිෂ්පාදන උත්තරය කීය දෙන්නේ? 1.6. කොරියාවට යකඩ කීයක් හදන්න පුළුවන්ද? 10ක් හදන්න පුළුවන්. හැබැයි යා සිමෙන්ති කීයක් කැප කරන්න ඕනේද? 8ක් කැප කරන්න ඕනේ. 8 බෙදීම 10 කියන්නේ කීයද? 0.8යි. කාටද යකඩවල අඩු ආවස්තික පිරිවැය තියෙන්නේ? කොරියාවට. එහෙනම් ඔන්න වැඩි දඟලන්න එපා මේ. යකඩවල සාපේක්ෂ වාසිය ආවේ කොරියාවට නම් MCQ නේ. මේක සෙකන්ඩ් පේපර් එක නෙමෙයිනේ. අනිත් එක හොයන්න එපා ළමයි. අනිත් එක හොයන්න එපා. එහෙනම් මොකද අනිත් එක? සිමෙන්ති. සිමෙන්ති වල එහෙනම් අනිවාර්යයෙන්ම සාපේක්ෂ වාසිය කාටද තියෙන්නේ? ශ්‍රී ලංකාවට. ලංකාවට. පැහැදිලිද? right. එහෙනම් ලංකාව සිමෙන්තිනේ දැන් හදන්නේ. ලංකාවේ ශ්‍රමිකයෝ කීයක් ඉන්නවද? මේ ගානේ 200ක් ඉන්නවා. එක ශ්‍රමිකයෙක්ට කීයක් හදන්න පුළුවන්ද සිමෙන්ති? ලංකාවේ අට නෙමෙයි ලංකාවේ එක ශ්‍රමිකයෙක්ට සිමෙන්ති 5ක් හදන්න පුළුවන් නම් 200ක් ඉන්නවා නම් මුළු සිමෙන්ති ප්‍රමාණය කීයද? 1000ක් හදන්න පුළුවන්. උත්තරය අංක 2. කෝ එක හරියයි? මාර්ග ජයග්‍රහණයක් එක හරිය කියන්නේ. නියමයි. නියමයි කියන්නේ ආයේ මේකෙන් එන විභාග ගන්න වරදින්නේ නැහැ ලොවෙත් බය වෙන්න එපා. නියම. හොඳයි. good. right. අපි මේ සාපේක්ෂ වාසිය නිරපේක්ෂ වාසිය ටිකක් තමයි හැදුවේ. හරි? යන් 20ට 20 right. අමතක සේරම මතක් කරගන්න දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. කලින් එකේ සාපේක්ෂ වාසිය හොයන්න නැතුව උත්තරය ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒ නිරපේක්ෂ වාසියින්නේ ගන්න වෙන්නේ නිරපේක්ෂ වාසියෙන් ගන්න එපා ළමයි. නිරපේක්ෂ වාසිය නෙමෙයිනේ ඇත්ත ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ගානක මුකුත් විශේෂයෙන් කියලා නැත්තම් අපි දාන්නේ ළමයි නිරපේක්ෂ වාසියද සාපේක්ෂ වාසියද? ගානක විශේෂයෙන් මුකුත් සඳහන් කළා නැහැ අපිට. එහෙනම් අපි පාවිච්චි කරන්නේ මොකද්ද? සාපේක්ෂ වාසිය. හරි. දැන් මෙන්න මෙතනින් එහාට පොඩ්ඩක් යන්නේව සමහර විට තාම උගන්වලා නැතුව ඇති, සමහර අය දන්නව ඇති, ඉස්කෝලේ හරි කරලා ඇති, සමහර පන්තිවල කරලා නැතුව ඇති. මම කියන්නම් අවශ්‍ය වට ලියා ගන්න. හරිද? පහත සඳහන් අවස්ථා අතරින් වෙළඳ අනුපාතයේ පිරිහි ඇති අවස්ථාව. මම මේක දැන් මුළු 13 සිලබස් එකම කවර් වෙන්න. ඒ කියන්නේ පස්සේ කාලේ කොට පේපර් එක හරි පොඩ්ඩක් බලන්න පුළුවන්. ඊළඟට මේක රෙකෝඩින් එක ගන්න පුළුවන් නම් වට එහෙම බලන්න පුළුවන් නේ. දැන් අපි අර කරපු ටික විතරක් කළොත් අපරාධනේ. ඒක. සමහර අය මේව ඉගෙනගෙන ඇති. ළමයි වෙළඳ අනුපාතය කියන එකේ තේරුම මම ලියලා පෙන්නනවා. වෙළඳ අනුපාතය ගොඩක් දෙනා දන්නේ නැතුව ඇති. අහගන්න. වෙළඳ අනුපාතය හොයන්නේ අපනයන මිල දර්ශකයක් විදියට ගන්නවා. කියන්නේ එක භාණ්ඩයක අපනයන මිල කීයද ලංකාවේ? හරිද? අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකය. වැඩි කිරීම 100. අපනයන මිල ආනයන මිලෙන් බෙදලා අපි වැඩි කරනවා 100. ඔන්නකට අපි කියන ළමයි වෙළඳ අනුපාතය. මම උදාහරණයක් වඩ කරලා පෙන්නනවා. අපනයනය කළාම රුපියල් 100ක් ලැබෙනවා. ආනයනය කරන භාණ්ඩයක් රුපියල් 50යි. 100 අමතක කරන්න. උත්තරේ 2යි. මේකේ තේරුම මොකද ළමයි? දැන් භාණ්ඩයක් අපනයනය කළොත් රුපියල් 100ක් ලැබෙනවනේ. ආනයනය කරන භාණ්ඩයක් රුපියල් 50යි නම් භාණ්ඩ කීයක් ඔයාලට ආනයනය කරන්න පුළුවන්?
එක භාණ්ඩයක් අපනයනය කළාම රුපියල් 100ක් අතට ලැබෙනවා. ඒකෙන් භාණ්ඩ දෙකක් ආනයනය කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි කියන්නේ වෙළඳ අනුපාතය. අපනයන එකක ආනයන ක්‍රය ශක්තිය. ආනයනය කිරීමේ හැකියාව. දැන් අපෙන් අහන්නේ ළමයි මේක පිරිහෙන අවස්ථාව. කියන්නේ මේ උත්තරේ අඩු වෙන අවස්ථාව. මම නිකන් ඔයාගේ පොඩක් ගණිතයේ දැනුම ටෙස්ට් කරන්න මේක මෙහෙම කියන්නම්. අපනයන මිල වැඩි වුණොත් උත්තරේ මක් වෙනවද? අපනයන මිල වැඩි වුණොත් මේ උත්තරේ මක් වෙනවද? දෙසි වුණොත් එහෙම උත්තරේ වැඩි වෙනවා. ඒක දන්නවනේ. ආනයන මිල අඩු වුණොත් මොකද වෙන්නේ? ආනයන මිල අඩු වුණොත් ඒත් උත්තරේ වැඩි වෙනවා. මේක 10 වුණොත් එම් උත්තරේ 10 වෙනවා. දැක්කද? ආනයන මිල අඩු වුණොත් එම් මේක උත්තරේ වැඩි වෙනවා. මේක අඩු වුණොත් මොකද වෙන්නේ? අන්න වෙළඳ අනුපාතේ පිරිනව කියන්නේ ඔන්න ඔකට. අපනයන මිල අඩු වුණොත් එම් අන්න වෙළඳ අනුපාතේ පිරිනව. මේක වැඩි වුණොත් මොකද වෙන්නේ? 100 විතර. අන්න අඩු වෙනවා. වෙළඳ අනුපාතේ පිරිනව. ඒතර වෙළඳ අනුපාතයේ පිරීම මේ දෙකම එකපාර වුණාම වෙන්නත් පුළුවන්. හරිද? ඔන්න කල්පනා කරලා මට කියන්න දැන් ඔයා ඔක දන්න නිසා මම අහන්නේ. කල්පනා කරලා මට කියන අවධානය. මේක වැඩි වුණොත් ඔයා මොකද කියන්නේ? වෙළඳ අනුපාතය වැඩි වෙයිද අඩු වෙයිද? 50 100 වෙලා. අඩු වෙනවා. හැබැයි මෙයා වැඩි වුණොත් ඊට වඩා ගොඩක් මේක ආපහු වැඩි වෙයි එහෙම වුණොත් මේක ආපහු වැඩි වෙයි එහෙම වුණොත් මම මේ ඉලක්කම උදාහරණ දාලා පෙන්නන්නද මේ 50 100 වෙනවා ඔන්න වැඩි වුණා මේ 100 500 වෙනවා දැන් උත්තරේ කීයද උත්තරේ කීයද දෙකම වැඩි වුණා හැබැයි මේක තමයි ගොඩක් වැඩි වුණේ ওই වැඩි වුණේ ලස්සනට තේරුණා නේද ඒක එහෙමේ කරගන්න ඔයාලට මේක වැඩි වෙනද අඩු වෙනද කියලා හොයාගන්න පුළුවන් ඈ දැන් අපි බලමු පිරින අවස්ථාව අහන්න. අපනයන මිල ඉහළ යාම ආනයන මිල පහළ යාම එකවර සිදුවීම. මොකද වෙන්නේ? මේක වැඩි වෙලා මේක අඩු වෙලා. වැඩි වෙයිද අඩු වෙයිද? අනිවාර්යෙන් වැඩි වෙනවා. අපනයන මිල පහළ යන වේගයට වඩා මේක ටිකක් අඩු වෙලා. වැඩි වේගයකින් ආනයන මිල පහළ ගිහලා මේක තව අඩු වෙලා. මේක ගොඩක් අඩු වෙලා. අනිවාර්යෙන් වාසි වැඩි වෙනවා අපිට වාසි අපනයන මිල ඉහළ යන වේගයට වඩා අපනයන මිල වැඩි වෙලා හැබැයි ඊට වඩා වේගෙන් මෙයා වැඩි වෙලා දැන් මක් වෙයිද අන්න මෙයා අඩු වෙන්න පටන් ගන්නවා උත්තරය අංක 3 දැනගෙන හෝ නොදැන හෝ ගැහුවා නම් හොඳයි සමහර අය මේව තාම කරලා නැති වෙදිනේ උත්තරය අංක 3 right ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ළමයි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග කියන්නේ සාමාන්‍යයෙන් පිටරට භාණ්ඩ ලංකාවට ගෙන්නද්දී ඒකෙන් තර්ජනයක් එල්ල වෙන්නේ කාටද? විදේශ භාණ්ඩ ලංකාවට ගෙද්දී ඒකෙන් තර්ජනයක් එල්ල වෙන්නේ දේශීය නිෂ්පාදකයන්. එහෙනම් දේශීය නිෂ්පාදකයව ආරක්ෂා කරගන්න ආණ්ඩුව ගන්න ඕනම ක්‍රියාමාර්ගයකට අපි කියන්නේ ආරක්ෂණවාදයක් කියලා. බලන්න උත්තරේ කියෙවෙන්නේ නැද්ද? දේශීය නිෂ්පාදකයව ආරක්ෂා කරගන්න ආණ්ඩුව ගන්න ඕනම ක්‍රියාමාර්ගයක් උත්තරය අංක 1. 21ට උත්තරය අංක 1. හරිද? එන්න ප්‍රශ්න අංක 22. ගෙවුම් විශේෂ ලේඛනය. කිසියම් ආර්ථිකයකට අදාළ පහත් තොරතුරු සපයා ඇත. හරි. වගෙන් අහනවා ළමයි දලදේශයේ වියදම. මට පොඩ්ඩක් කියන්න දදේනි ගන්නෙ කොහොමද ළමයි? දදේනි ගන්න දලදේශයේ වියදමට ඔයා මොකක්ද එකතු කරන්න ඕන? very good. සුද්ධ අපනයන. සුද්ධ අපනයන. මේ ගානේ දදේනි දීලා තියෙන්නේ. දදේනි කීයද? 4000යි. ඔයා හොයාගන්න ඕනේ දලදේශීය වියදම. ළමයි සුද්ධ අපනයන කියන්නේ අර භාණ්ඩ අපනයනයි ආනයනයි අතර වෙනසද භාණ්ඩ හා සේවා අපනයනයි ආනයනයි අතර වෙනසද?
දෙකම. එතකොට මට පොඩ්ඩක් මේකේ බලලා කියන්න භාණ්ඩ අපනයන වලින් භාණ්ඩ ආනයන අඩු කළාම උත්තරේ කීයද එන්නේ? භාණ්ඩ අපනයන වලින් භාණ්ඩ ආනයන අඩු කළාම එන්නේ ඍණ 400යි. සේවා අපනයන වලින් සේවා ආනයන අඩු කළාම උත්තරේ කීයද එන්නේ? ධන 100යි. ඒතර මේක තමයි nx කියන්නේ. කීයද nx? ඍණ 300යි. ඍණ 300. මම මේකට x කියලා දාගන්නම් ඈ. එතකොට ඍණ 300 මේ පැත්තට එද්දි ධන වෙලා මේ පැත්ත කීය වෙන්න ඕනද? ඍණ 300 මේ පැත්තේ ධන වෙලා මේ පැත්ත 4300 වෙන්න ඕන. උත්තරේ කීයද? 1. කෝ එක හරියයි. ගෙවුම් විශේෂ ලේඛ වුණාට මේක නිකන් ಜಾති ගිණුම් කරන්නේ වගේ. ඒකද මේක හරියන්න ඕනේ. හැමෝගෙම. good. right. ඊළඟ එකත් වැඩි අහුවෙලා නැතු වෙදි මොකද ඒක විනිමය අනුපාතවල තියෙන නිසා. බලමු ටික. ළමයි විනිමය අනුපාත ඔන්න මම කියන අවශ්‍යව ලියාගන්න ඈ. ඉස්සරහට ඉගෙන ගන්න සමහර අය. විනිමය අනුපාත තීරණය කරන ක්‍රම තුනක් තියෙනවා ළමයි. විනිමය අනුපාත රටක විනිමය අනුපාත තීරණය වෙන ක්‍රම තුනක් තියෙනවා. විනිමය අනුපාත කියන්නේ ඩොලර් එකනේ. ක්‍රම තුනක් තියෙනවා. මහ බැංකුවට තීරණය කරන්න පුළුවන්. මහ බැංකුව නම් තීරණය කරන්නේ අපි ඒකට කියනවා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් කියලා. රටක මහ බැංකුව තමයි ළමයි විනිමය අනුපාතය තීරණය කරන්නේ. right? මේක වෙළඳපොලෙන් තීරණය වෙන්න දෙන්න පුළුවන්. වෙළඳපොලේ ඉල්ලුම හා සැපීම මත වෙළඳපොලේ ඉල්ලුම හා සැපීම මත තීරණය වෙන්න දෙන්නත් පුළුවන්. ඒකට අපි කියන්නේ නම්ම්‍ය විනිමය අනුපාත. සමහරු කියන පාවෙන විනිමය අනුපාත. හරිද? පූර්ණ පාවෙන ඔය එක නම් කියන. සමහර වෙලාවට වෙළඳපළට ඉඩ දීලා හරි වෙළඳපළට තීරණය කරන්න කියලා ඉඩ දීලා අවශ්‍ය වෙලාවට මහ බැංකුව මැදිහත් වෙනවා නම් ඒකට තමයි කියන්නේ දරුවනේ පාලිත නම්ම්‍ය. නම්ම්‍යයි හැබැයි පාලනයකුත් තියෙනවා. පාලිත නම්ම්‍ය විනිමය අනුපාතය. ඒක පාලිත විසින් තීරණය කරන එක නෙමෙයි. පාලිත නම්ම්‍ය පාලනය වෙන එක. එහෙනම් කීයද උත්තරේ? උත්තරේ කීයද? කියවලා බලන්න දැන් දන්නේ නැති නිසා කියවලා බලන්න. විනිමය අනුපාත පළවෙනි උත්තරේ මට කියන්න මේ තුනෙන් මොකද්ද? පළවෙනි උත්තරේ විදේශ විනිමය අනුපාත වෙළඳපොලේ ඉල්ලුම් හා සැපීම මත තීරණය වුණොත් මේ තියෙන නම්ම්‍ය විනිමය අනුපාත. විනිමය අනුපාත රටක මූල්‍ය අධිකාරිය විසින් තීරණය කළොත් ස්ථාවර විනිමය අනුපාත. විනිමය අනුපාත වෙළඳපොළ මගින් තීරණය වීමට ඉඩදී අනවශ්‍ය දෝලනයන් පාලනය කිරීමට මහ බැංකුව මැදිහත් වුණොත් අන්න පාලිත නම්ම්‍ය. ඔය වගේ ලේසි එකක් විභාගෙ පොඩක් අහන්න පුළුවන්. ඒ මොකද අපි ගන්න උත්තර අංක 3. 23. 24 මම වර්ධනයේ සංවර්ධනයේ පොඩක් දාලා තියෙන්නේ. හැබැයි ඕක පොඩි කාලේ අර නිෂ්පාදනය කියා මායිම් පාඩමේ තියෙනවා. මේක මකන්නද? හරිද මේක අයින් කරන්නද? right. ලංකාවේ හා ඉන්දියාවේ නිෂ්පාදනකයා මායිම් දෙක පහත දැක්වේ. හරිද? right. තොරතුරු ටිකක් වට දීලා තියෙනවා. මට පොඩ්ඩක් කියන්න ලංකාව වර්තමානයේ වැඩිපුර හදන්නේ මොන භාණ්ඩද? ලංකාව වර්තමානයේ වැඩිපුර හදන්නේ මොන භාණ්ඩද? ආයෝජන භාණ්ඩ. તો ලංකාවේ වර්තමාන ජීවිතේ එච්චර හොඳයිද? වර්තමාන ජීවන තත්ත්වය ටිකක් අඩුයි ළමයි. අපිට එච්චර පරිභෝජන භාණ්ඩ නැහැ. හැබැයි අපිට අනාගතයේ විශාල ආර්ථික වර්ධනයක් ගන්න පුළුවන්ද? අද ආයෝජන භාණ්ඩ හදන නිසා ඔව්. අනාගතයේ විශාල ආර්ථික වර්ධනයක් ගන්න පුළුවන්. එන්නකො ඉන්දියාවට. ඉන්දියාව වර්තමානයේ වැඩිපුර හදන්නේ පරිභෝජන භාණ්ඩ නිසා අද එයාගේ ජීවන තත්ත්වය හොඳයිද?
ඔව් යා හොඳට ඉන්නවා කාලා බීලා. හැබැයි යාගේ අනාගත ජීවන තත්ත්වය හොඳයිද? නෑ මොකද අනාගතේ ලැබෙන පොඩි වර්ධනයක්. ඔන්න ඕක තමයි යා මේකෙන් ගන්න ඕන දැනුම. උත්තරේ කීයද එහෙනම්? එකනේ ලංකාවේ වර්තමාන ජීවන තත්ත්වය අඩු වුණත් අනාගතයේදී විශාල ආර්ථික වර්ධනයක් ගන්න පුළුවන්. උත්තරං 24ට එක. ඇත්තට මෙහෙම වුණා නම් හොඳයි ඉතින් නේද? 25. වර්ධනයේ සංවර්ධනයේ වෙලෙසි දැන් මිනිස් ජීවිතයේ ගුණාත්මක தත්ත්වය ඉහළ යාමට කියන්නේ ආර්ථික වර්ධනය කියලාද සංවර්ධනය කියලාද? මිනිස් ජීවිතයේ ගුණාත්මක தත්ත්වය ඉහළ යාමට අපි කියන්නේ සංවර්ධනයක් කියලා. ඒතර ආර්ථික වර්ධනයේ විතරක් ප්‍රමාණවත්ද දරුවනේ සංවර්ධනයකට? බෑනේ ආර්ථික වර්ධනයත් එක්ක ගොඩාක් දේවල් තියෙනවා ළමයි. ආදායම් බෙදී යාම සාධාරණ වෙන්න ඕනේ. දුප්පත්කම අඩු වෙන්න ඕනේ. මිනිසුන්ගේ සේවා නියුක්තිය වැඩි වෙන්න ඕනේ. රටේ යහපාලනයක් එන්න ඕනේ ශ්‍රී ලංකාව වගේ. නේ? ඊළඟට පරිසරය ආරක්ෂා වෙන්න ඕනේ. මේම තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා වෙන්න ඕනේ. මිනිසුන්ට නිදහස තියෙන්න ඕනේ. මේම නිකන් හැම එකක්ම අදාළයි. බහුමානීය ක්‍රියාවලිය කියලා කියනන්න හරි. හැම පැත්තම. ඉතින් මෙතනින් ගා මොකක්ද එන ගන්න උත්තරේ? ආර්ථික වර්ධනයත් එක්ක මොකද්ද වෙන්න ඕනේ? ඔව් ඔතන තියෙන්නේ මේක ආදායම් බෙදී යාම ටිකක් සාධාරණ වෙන්න ඕනේ. උත්තරය අංක 4. හරි. 26. වර්ෂ 2030 වන විට ලංකාවට ළඟා කර ගැනීමට තියෙන තිරසාර සංවර්ධන අභිමතාර්ථ කීයද? අභිමතාර්ථ 17ක් තියෙනවා. ඒකේ ඉලක්ක කීයක් තියෙනවද? 169ක් තියෙනවා. මේ සේරම තියෙන ශේෂ්ත්‍ර කීයක් යටතේද? ශේෂ්ත්‍ර කීයක් යටතේද? 5ක් යටතේ. ශේෂ්ත්‍ර 5ක් යටතේ තමයි තියෙන්නේ. 5 P's කියලා අපි ඒවට කියන්නේ. ඉංග්‍රීසියෙන් මේ 5කෙදී සේරම P අකුරෙන් තමයි පටන් ගන්නේ. right. එහෙනම් උත්තරේ කීයද? අපිට අභිමතාර්ථ 17යි ඉලක්ක 169. ඒව ලේසි ඉතින්. කියලා දෙන්න දෙයක් නැහැ වෙලී. උත්තරේ 2. 2. පහත දැක්වෙන කරුණු අතරින් දරිද්‍රතාවයට බල නොපාන සාධක. මේ දුප්පත්කම කියන්නේ ආදායම අඩුවීම විතරයිද? මිනිසු දුප්පත්. මේ දවස්වල ලංකාවේ හැම මිනිස්සෙම දුප්පත්ද? වර්තමානයේ ලංකාවේ හැම මිනිස්සෙම දුප්පත් ඈ. ගොදුරු වීමේ අවදානමක ලංකාවේ මිනිස්සු ඉන්නේ. ලෝකේ බහුතරයක් රටවල් මේ දවස්වල දුප්පත්. ආදායමත් ඉන්නේ මේ. නේ? අනාරක්ෂිත බව දැන් ඇෆ්ගනිස්තාන වලට ගත්තොත් අනාරක්ෂිතයි. නේ? ඊට පස්සේ සෞඛ්‍ය පිරීලා සමහර රටවල් වල ස්වභාවික අනතුරු නේ යහපත් සමාජ සම්බන්ධතා නැහැ සමහර ඒවා. ඔය හැම එකක්ම දුප්පත්කමට බලපාන. ආදායම කියන්නේ කීයෙන් එකක් විතරයිද? ආදායම අහිමි වීම කියන්නේ 5න් එකක් විතරයි දුප්පත්කමට බලපාන හේතු අතරින්. ගම් වතුර සුලිසුලන් වැනි ආපදා නිතරම සිදු වෙනවා නම් දුප්පත්ද? ඔව්. මම්මාවත් ජලය වැනි මූලික ඇතිතල පහසුකම් නැත්නම් දුප්පත්. ප්‍රාථමික ශ්‍රේණියට ප්‍රවේශ වීමට දරුවන්ට වැඩි අවස්ථා තියෙන එක දුප්පත්ද? අන්න නැහැ. ඒක හොඳයි. හරි ලේසි ඉතින් ඒවා. උත්තරය අංක 3. ඉතින් මේව අමාරු වෙන්නේ නැහැ විභාගෙදි බය වෙන්න එපා. ඔන්න විභාගේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් කියන තැනක් ලෝරන්ස් වක්‍රය. ලෝරන්ස් වක්‍රය අපි මනින්නේ ළමයි සාමාන්‍යයෙන් මොකක්ද? ලෝරන්ස් වක්‍රය මනින්නේ මොකක්ද? ලෝරන්ස් වක්‍රය මනින්නේ ආදායම් බෙදී යාමේ සාධාරණත්වය. හරිද? දැන් ලෝරන්ස් වක්‍රයෙන් අපිට මනින්න පුළුවන් ගිනි සංගුණකය. ගිනි කියලා කියනවා, ජිනි කියලා කියනවා. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ G කියලා. සමහර සිංහලෙන් ගිනි කියනවා, ජිනි කියනවා. එක එක නම් කියනවා. එක එක පොත්වල එක එක විදිහට. අපි ජිනි සංගුණකයේ මනින්නේ මෙහෙමයි. ඔන්න ලෝරන්ස් වක්‍රය. මෙන්න මේක තමයි ලෝරන්ස් වක්‍රය. මේ තමයි සමාදාය ව්‍යාප්ති රේඛා. හරිද? මේ පැත්තේ අපිට දීලා තියෙනවා ආදායම් ප්‍රතිශතය. මේ පැත්තේ දීලා තියෙනවා කුටුම්බ ප්‍රතිශතය. හරිද? මෙතන දාලා තියෙනවා A කියලා, මෙතන දාලා තියෙනවා B කියලා. තමයි ජිනි සංගුණකය ගන්නේ ඉරෙන් උඩ දාන්නේ මෙන්න මේ ඒරියා එකනේ. මොකක්ද ඒරියා එක?
A ඉරෙන් යට දාන්නේ මේ සම්පූර්ණ ඒරියා එක. ඒ මොකද? B නෙමෙයි. අන්න වරද්දලා. B නෙමෙයි. B නෙමෙයිනේ. A ධන B. A ධන B. එන උත්තරේ කීයද? A බෙදීම A ධන B. උත්තරයන්ක 4. කොයි එක හරියයි? කොයි එක හරියයි? උත්තරයන්ක 4. very good. කො පාඩම තාම සංවර්ධනයේ පාඩම කෙරිලා නැති අය? තාම සංවර්ධනයේ පාඩම කෙරිලා නැති අය? මේ ටික දන්නේ නැති අය ලෝරස් වක්‍රානම් මන. right. ඒ ටික බලා ගන්න ළමයි. අනිවාර්යෙන් කරයිනේ ළඟ දවසක ඒ ටික කරද්දී අනිවාර්යෙන් බලා ගන්න. ඕවා විභාගය අනිවාර්යෙන් අහනවා මේ. හරිද? right. ජනගහණය. අපි තාම කරෙත් නැහැ ජනගහණය. මම පොඩි ප්‍රශ්නයක් දැම්මේ වුණා. බලන්න. පහත තොරතුරු සැලකිල්ලට ගන්න. ඒ ඇසුරින් ප්‍රශ්නාංක 29 සහ 30 සඳහා පිළිතුරු සපයන්න. right. ශ්‍රම බලකාය කොපමණද? ළමයි ඔන්න අහගන්න. අනිවාර්යෙන් විභාගෙන් ගාණක් එනවා ජනගහණය. රටක ශ්‍රම බලකාය ගණනය කරන්නේ රටක ශ්‍රම බලකාය ළමයි අපි ගණනය කරන්නේ රටක ශ්‍රම බලකාය ගණනය කරන්නේ සේවා නියුක්තිකයන් ධන සේවා වියුක්තිකයන්. හරිද? මේ ගාණේ අපිට දීලා තියෙනවා සේවා නියුක්තිකයන් ගාන 45යි. එහෙනම් සේවා වියුක්තිකයන් ගාන හොයාගත්තා නම් හරිනේ. දැන් වැඩේ සේවා නියුක්තිකයන් දීලා තියෙන 10%. වියුක්තිකයන් දීලා තියෙන 10%. මම වගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සේවා වියුක්තිකයන් 10%ක් නම් අනිවාර්යෙන් නියුක්තිකයන් කීයද? කතා දෙකක් නැහැ 90යි. ඒ කියන්නේ ශ්‍රම බලකාය කියන්නේ ශ්‍රම බලකාය කීයද 100? 100යි. අපි දැන් මේක අහන නිසා එකපාර මේක හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? ළමයි මේ 45 කියන්නේ 90ට සමානයි නම් 100ක් කීයද කියලා හොයාගන්න බැයිද අපිට? මේ 45 කියන්නේ 90ක් නම් එතකොට මේකේ 10% කියලා දීලා තිනවට ඒක වන්නත් පුළුවන් ඕන. 10% වන්නත් පුළුවන්. මේකේ සේවා වික්තරුපාති 10% කියලා තියෙන්නේ. මෙහෙමනේ 45ක් කියන්නේ 90ක් නම් එහෙනම් 90 දාන්න ඕනේ උඩද යටද? 45 කියන්නේ 90ක් නම් 100ක් කියන්නේ කීයද කියලානේ බලන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා 9ට 1.45ට 5 කියන උත්තරේ කීයද? 50යිනේ. එනේ සේවා වියුක්තිකයන් බැලි නම් කීයද ඉඳලා තියෙන්නේ? සේවා වියුක්තිකයන් ඉඳලා තියෙන්නේ 5යිනේ. උත්තරේ කීයද? 2. උත්තරේ 2. හරිද? right. ඉන්න අවසාන එක. අවසාන. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතේ විභාගේ හරිම ජනප්‍රිය යෝක ඈ. මම ඒකයි දැම්මේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතේ. මෙහෙම බලන්න. ළමයි ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය කියන්නේ රටේ ශ්‍රම බලකාය අපි ඉදිරිපත් කරනවා අවුරුදු 15ට වැඩි වැඩ කළ හැකි වයසේ ජනගහණයට සාපේක්ෂව 100 ගාන. ඒතර මේ ගානේ ශ්‍රම බලකාය දැන් අපිට කීයක් ආවද? 50ක් ආවා. වැඩ කළ හැකි වයසේ ජනගහණය කීයද? අවුරුදු 15ට වැඩි 100යි නම් ඉතින් උත්තරේ කීයද ළමයි එහෙනම් 100ට? උත්තරේ 100ට 50යි. එනවා. හරි. දැන් සමහර පාඩම් ඔයාලට කෙරිලා නැතුව ඇති. ඒව දැන් පස්සේ කාලෙක ඉගෙන ගන්න. මට නිකන් මට පොඩ්ඩක් බලලා කියන්න ළමයි 30න් කීයක් වගේ හරිද කියලා කට්ටියගේ 30න් කීයක් හරිද කියලා බලන්න.
හොඳයි. හොඳයි. 14 නම් පොඩ්ඩක් මදි. විසි පහට වඩා වැඩිය හොඳයි. 25ට වඩා වැඩිය හොඳයි. 30ට මොකක්ද දෙන්නේ කියලා. 30ට උත්තරේ අපි ගත කිය. 30 උත්තරේ කීයද ආවේ? 50නේ 5. 35. right. එහෙනම් ওই ටික හොඳට බලා ගන්න ළමයි. අපි පොඩි සපෝට් එකක් තමයි යාට දුන්නේ. ප්‍රශ්න දිනේට අහන්න පුළුවන්. මොකද ළමෙක් 15 වෙනි ප්‍රශ්න ගැන ඇහුවා. ප්‍රශ්නක 15 මොකක් කරේ කියලා මේ. එතන ළමයි රජයේ විසින් පරිභෝජනය පොඩ්ඩක් බලන්න ප්‍රශ්නක 15. ප්‍රශ්නක 15 පොඩ්ඩක් බලන්න. ප්‍රශ්නක 15. මේ ප්‍රසාර සටහනට අදාළව පහත ප්‍රකාශ කරේ අවධානය යොමු කරන්න. පොඩ්ඩක් හදාගන්න ප්‍රශ්නක 15. ළමයි එතන D කියන එකේ කියන්නේ රජයේ විසින් මොකක් මත බදු පැනවිය යුතු කියලාද? පරිභෝජනයේ මත. හැබැයි මේ ප්‍රසාර අදාළ පරිභෝජනයේ මතද නිෂ්පාදනයේ මතද? නිෂ්පාදනය. අපි එහෙනම් D ගන්න බෑ. D ගන්න බෑ. හරිද? එහෙනම් කීයද උත්තරේ වෙන්නේ? A හා C පමණි. අන්න එක හදාගන්න. 15ට අපි දැම්මේ කීයද? ඒක හදාගන්න. A හා C පමණි. A හා C පමණි. ඒ රජයේ විසින් පරිභෝජනයේ මත නෙමෙයි බදු පනවන්න ඕන නිෂ්පාදනයේ මත. very good. දැන් 24යි. right. දැන් 28යි. very good very good. right. ඕක තමයි ළමයි අපි කරපු කොටස් ටික. ওই ටික හොඳට බලා ගන්න. thank you. එන රත්නපුර රොට්‍රැක් සමාජයට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩක් ඇත්තටම ළමයිට සංවිධානය කරපු එක මේ වෙලාවේ ලොකු වටින දෙයක්. එහෙනම් මම මෙතනින් ඉස්සරහට සමාජයේ සංවිධායක මණ්ඩලයට බාර දෙනවා වැඩි ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් හැමෝටම ආයිබෝවන්. විභාග උදේ ලියන්න ඕන කට්ටිය. කොරෝනා රටම ගොදුරු කරගෙන සිටින මොහොතක ඔබ වෙනුවෙන් පවත්වන්නට සැලසුම් කළ ඒ පාර සම්මන්ත්‍රණ මාලාවේ ආර්ථික විද්‍යාව දේශනයට ශ්‍රමය කාලය ඔබ වෙනුවෙන් වැය කළ ආදරණීය ලසන්ත අලුතගේ ගුරුතුමාට බෙහෙවින්ම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. ඒ වගේම ලසන්ත සර් විසින් රචිත ආර්ථික විද්‍යාව MCQ පොත් තියෙනවා. ඒ පිළිබඳ විස්තර අවශ්‍ය නම් ඔයාලගේ WhatsApp group එකේ admin මඩුල්ලට message එකක් දාන්න අපි ඔබට ඒ පිළිබඳ විස්තර ලබා දෙන්න. එහෙනම් අද දවසේ වැඩසටහන නිමා කරන්නට මම අප සමාජයේ ලේකම් ශාලනී සොයුරියට ආරාධනා කර සිටිනවා. ශාලනී okay. හරි මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් කනෙක්ෂන් ප්‍රශ්නයක්. ලසන්ත සර් බෙහෙවින්ම ස්තුතියි අද දවසේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සම්බන්ධ වුණාට. ඒ වගේම ආපහු ඔයාලටත් බෙහෙවින්ම ස්තුතියි. වාණිජ්‍ය අංශයට අදාළ සියලුම සම්මන්ත්‍රණ මෙතනින් අවශ්‍ය වෙනවා. ඉදිරියේදී ඔබට තවත් exam motivation program වගේ ගොඩක් program ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා. ඒ පිළිබඳ විස්තර අපි ඔබට WhatsApp හරහා ලබා දෙන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්. සුබ රාත්‍රියක්.